හරි. අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. හැමෝටම පුතේ ආයුබෝවන්. එතකොට දැන් මේ වෙනකොට පුතේ අපි වෘත්තීය ආරක්ෂණය පාඩමේ නැත්නම් වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය කියන පාඩමේ වෘත්තීය ආපදා වැළැක්වීම කියන මාතෘකාව දක්වා ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන ආවා. හරි? වෘත්තීය ආපදා වැළැක්වීම කියන මාතෘකාව දක්වා. හරි. ඒතර ඒ යටතේ අපි කියව පුතේ මතක ඇති ඔයාලට වෘත්තීය ආපදා වැළැක්වීමේදී අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග කීයක් තියෙනවද? ක්‍රියාමාර්ග 3ක් තියෙනවා. මොනවද මේ ක්‍රියාමාර්ග 3? පළවෙනි එක අපි කියව අපි ආපදා හඳුනා ගැනීම කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ දෙවෙනි එක අපි කිව්ව ආපදා විශ්ලේෂණය කිරීමක් කරනවා. මතක ඇතිනේ ඒ යම් ආපදාවක් සිදුවීමේ ප්‍රවණතාව හා එහි ප්‍රබලතාව නේද වෙන්න තියෙන හැකියාවයි උනොත් සිදුවන අනතුරේ බරපතලකමයි පිළිබඳව අපි සොයා බැලීමක් කරන්න අවශ්‍ය වෙනවා කියලා කිව්වා. ඒක තමයි අපේ ආපදා විශ්ලේෂණය කියන්නේ. ඊළඟට තුන්වෙනි එක අපි කිව්වා ආපදා පාලනය කරන්න ඕන. ඒතර ඔය ආපදා පාලනය කියන කොටසට ආපුවම අපි එතනදී අපි කිව්වා පුතේ මේ ආපදා පාලනයට අපි ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ග දූරාවලියක් තියෙනවා නැත්නම් ඒ ක්‍රියාමාර්ගවල අනුපිළිවෙලක් තියෙනවා. ඒකට අපි කියනවා ආපදා වැළැක්වීමේ දූරාවලිය කියලා. ඒතර මේ දූරාවලිය අපි කියව පුතේ උඩින්ම තියෙන්නේ. මේ දූරාවලියේ උඩින්ම තියෙනවා කියලා අපි කියව මොකද්ද? ඉවත් කිරීම කියන එක. ඒ කියන්නේ ආපදාව වෙන්න තියෙන භෞතික නැත්නම් ප්‍රභවය වෙන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් ඒ තත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය. ඔය තුනේ තියෙනවා කිව්වනේ. ඒක ප්‍රභවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තත්වයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒදී අපි සම්පූර්ණයෙන් මොකද කරන්නේ? පුතේ ඉවත් කිරීම කරනවා. ඒකට තමයි අපි කියන්නේ ඉවත් කිරීම කියලා. එහෙනම් පළවෙනි පියවර අපි කියනවා මොකද? ඉවත් කිරීම. දෙවෙනි එක අපි කියනවා පුතේ විකල්ප භාවිතය. නැත්නම් ආදේශක භාවිතය කියලා. පැහැදිලිද? මොකද දෙවෙනි එක විකල්ප භාවිතය එහෙම නැත්නම් ආදේශක භාවිතය කියලා අපි කියනවා. ඊට පස්සේ තුන්වෙනි එක අපි කියවා ඉංජිනේරුමය ක්‍රියාමාර්ග එහෙම නැත්නම් උපකරණ භාවිතය. ඊළඟට හතරවෙනි එක අපි කියමු මොකද්ද? පරිපාලනමය ක්‍රියාමාර්ග. පස්වෙනි එක අපි කියවා පුද්ගල ආරක්ෂණ උපකරණ පැළඳීම කියලා. එතන දරුවනේ ඔය පියවරවල මම ඔය කියපු පිළිවෙල කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට යනකොට අපි කියනවා එයාලගේ ඒ එක් එක් පියවරේ පුතේ ඵලදායීතාව කාර්යක්ෂමතාව මොකද වෙන්නේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ ආපදා වැළැක්වීමේ පුතේ දෝරාවලියේ මේ ආපදා වැළැක්වීමේ දෝරාවලියේ හැකි ඉහළම පියවරට යන්න ඕන. හරි අපි උපරිම උත්සාහ කරන උඩම තියෙන පියවරකට යන්න. ඒ ඉහළම තියෙන පියවරට යන්න බැරි නම් තමයි අපි කියුවේ අපි ඊළඟ පියවරට පහළ පියවරට යොමු වීම සිද්ධ වෙන්නේ. පැහැදිලි අවසාන වශයෙන් අපි ඔක සඳහන් කරගත්තා. අපි හැම විටම ඉහළ පියවරකට යන්න උත්සාහ කරන්න ඕන. ඉහළ පියවරක් අනුගමනය කරන්න උත්සාහ කරන්න ඕන. ඉහළ පියවරකට යන්න බැරි නම් පුතේ අපි ඊළඟට ඊට පල්ලෙහා තියෙන අවස්ථාවට එනවා කියලා කියනවා. පැහැදිලි නේද? right. දැන් අද අපිට තියෙන පුතේ ඔය ටික විස්තර කරගෙන යන්න. හරි? ඒ ටික විස්තර කරලා ඉවර වෙලා මම කිව්වා අපිට මේ පාඩමේ තව ඉතිරි වෙන අතට මාතෘකාවක්. ඒ තමයි මේ ආපදා වැළැක්වීම සඳහා නීතිමය පසුබිම කොයි වගේද? හරි? නීතිමය පසුබිම කොයි ආකාරයකද සකස් වෙලා තියෙන්නේ? මොනවද තියෙන අනපනත් මේ හා සම්බන්ධව? හරි? මේ හා සම්බන්ධව තියෙන ජාත්‍යන්තර ප්‍රමිති මොනවද? සහ මේ ජාත්‍යන්තර ආයතනය අපි කලින් කතා කළ අන්තර්ජාතික නැත්නම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ILO එක තියෙන ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන්. ඔන්න ඔය කාරණා ටික දරුවනේ අපිට මේ පාඩමේ අවසාන කොටස විදිහට කතා කරන්න තියෙනවා. ඒතර අද අපි මේ පාඩම පුතේ ඉවර කරනවා. හරිද? ඒතර අපි ඉරිදා තව පාඩමක් ඉවර කරනවා. ඒ තමයි භූමි අලංකරණයේ පාඩම සම්පූර්ණයෙන් ඉරිදා ඉවර කරනවා. හරිද? ඒතර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා අපි පටන් ගන්නවා යාන්ත්‍රීකරණය පාඩම. ඒතර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා ඊළඟ සතියේ ඉරිදා. එතන ඉඳලා දිගටම අපි කරගෙන යනකොට යාන්ත්‍රීකරණය පාඩම. පැහැදිලි නේද? හරි. ඒ වගේම මතක් කිරීමක් තියෙනවා. තවමත් පුතේ
මේ මාසෙට ඒ කියන්නේ දැන් අපි ජනවාරි මාසේ දැන් භාගයක් ගෙවිලා ඉවරයි දරුවනේ. ඒතර මේ මාසෙට අදාළව ඔයාලා ක්ලාස් ෆීස් ගෙවලා නැති කෙනෙක් ඉන්නවා නම් යම් ළමෙක් වාරිපුර ක්ලාස් එකේ වුණ කීප දෙනෙක් ඉන්නවා කියලා මට ආන්ටි දැනුවත් කළාද එනකොටම හරි සර් ඔන්න ළමයි ඉන්නවා තාමත් නම් කාඩ් අරගෙන නැහැ පොඩ්ඩක් බලන්න දැනුවත් කරන්න කියලා කිව්වා. ඉතින් ඔන්න ඒ දැනුවත් කිරීමක් කරන අපතේ දැන් මාසේ භාගයක් ඉවර නිසා ඔයාලා ඉරිදා ක්ලාස් එකට කලින් ඒතර අද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා තව දවස් දෙකක් ඔයාලට තියෙනවා. ඉරිදා ක්ලාස් එකට කලින් තවමත් අපේ දරුවේ කවුරු හරි ඒ ජනවාරි මාසයේ සඳහා මුදල් ගෙවීමක් සිදු නොකර ඉන්නවා නම් කරලා නැත්නම් මට දැනුවත් කරන්න කිව්වා. ඒක හැකි ඉක්මනින් ඒ ආයතනයට ගෙවීම කරලා ඒ නිබන්ධන ලබා ගැනීම සිද්ධ කරන්න කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් ඊළඟට 20 පහ වුණාම ඊළඟ මාසේ ටියුට් බෙදා හැරීමක් පටන් ගන්නවා පුතේ. ඒ කියන්නේ පෙබරවාරි මාසේ ටියුට් බෙදා හරින්න පටන් ගන්න. ඒතර ඕක හැටලෙනවා. හරි. දැන් අනිත් ක්ලාස් වල එහෙම O level පන්ති වල එහෙම සාමාන්‍ය 20 දිහාට නිබන්ධන ඊළඟ මාසෙට අපි බෙදා හැරීම පටන් ගන්නකොට ඒතකොට අපේ තාම ජනවාරි මාසෙදි ගිහම ඒතර ඒවා පැටලිලි සහගත වෙනවා. ඒක නිසා හැමෝම මේ දවස් දෙක ඇතුළත ඒ කියන්නේ අපි ඉරිදා ක්ලාස් එකට කලින් ඒ නිබන්ධන අරගෙන ඒක ඉවරයක් කරලා දාන්න. ඒක අපි හැමෝටම පහසුයි. ඒ නිබන්ධනත් ඒතකොට ඉක්මනට එතනින් ඉවත් වෙනවා. මොකද මේ දවස්වල මේ ආයතනයක් කියලා කියන නිකම් පුස්තකාලයක් වගේ පුතේ. ඇයි හැමෝගෙම ටියුට් ගෙනල්ලා ගොඩ ගහලා තියෙනවා. හරි. ඒක සංකීර්ණ කාර්යයක්. හරි ඒක නිසා දැන් ඔය ටියුට් අස්සට නේද තව ටියුට් එහෙම කලවම් වුණාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා හැකි ඉක්මනින් ආයතන ටියුට් එක දාපු ගමන් ටස් දාලා තමන්ගේ ටියුට් එක වෙන් කර ගැනීම කරන්න. හරිද? රයිට්. ඊට පස්සේ අර කවුද පුතේ හිරුනි ඉන්නවද දන්නේ නැහැ. හිරුනි කාගේද තව අපේ කුරුණෑගල ක්ලාස් එකේ දරුවෙකුගේ ටියුට් එකකුත් ගන්නවා කිව්වා. මම ඒක ආයතනයට දැනුවත් කරලා තියෙන්නේ. ඒක මතක් කරලා ඒ හැම ටියුට් එකක්ම එතකොට අරගෙන යන්න. රයිට්. එහෙනම් අපි පාඩමට දැන් යමු වෙමු. පෙරලා ගන්න පුතේ ටියුට් එකේ 13 වෙනි පිටුව ටියුට් එකේ 13 වෙනි පිටුව අපි පටන් ගමු ඉවත් කිරීම කියන පියවරෙන්. හරි? පළවෙනි සහ ඉහළම ඵලදායිකාවක් දෙන පියවර තමයි මොකද්ද? ඉවත් කිරීම කියන පියවර. අපි එහෙනම් මේ ඉවත් කිරීම කියන පියවරෙන් පටන් ගමු. ඒතර මම පැහැදිලිව කිව්වා පුතේ ඉවත් කිරීම කියන්නේ නැවත මතක් කළොත් ඉවත් කිරීම කියන්නේ ආපදාව සිදු වෙන්න හේතු වන ඒ ප්‍රභාවය, ඒ తත්වය, ඒ ක්‍රියාවලිය අපි සම්පූර්ණයෙන් මොකද කරන්නේ? ඉවත් කිරීමක් කරන. ඒ නිසා කිසිදු විදියකින් ඒ හේතුව ඒ දේ නිසා ආපදාවක් ඇතිවීමේ හැකියාවක් නැහැ කියලා අපි කියනවා. දැන් උදාහරණයක් විදිහට අනාරක්ෂිත විදුලි කූරුවක් වෙනවා. අපි ඒක සම්පූර්ණයෙන් එතනින් ඉවත් කරනවා. වලයි ගෙදර තියෙනවා නම් පුතේ මේ ප්ලග් පොයින්ට් එකක් ඒක ගැලවිලා. ඒකේ අර නේද බේස් එක වගේ කොටස තියෙන ඒක ගැලවිලා. හරි දැන් වයර් එළියට ඇවිල්ලා. දැන් ඔක අපි සම්පූර්ණයෙන් ඒක ඔතනින් අයින් කරනවා. එහෙම නැත්නම් ඒක නැවත සකස් කරනවා. දැන් ආයතන ආපදාවක් සිදුවීමේ හැකියාවක් නැහැ. ඔන්න ඕක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඉවත් කිරීම කියලා. දැන් අපි උදාහරණ ගොඩක් කතා කරනවා මේකට. ඉස්සෙල්ලා එතන ඉවත් කිරීම කියන්නේ මොකක්ද කියන එක අපි සටහනක් දාගමු. දැන් ලියාගන්න මේ විදිහට ලියාගන්න ඒ හිස්තැනේ අවදානමක් ඇති සාධකය අවදානමක් ඇති සාධකය අවදානමක් ඇති සාධකය අවදානමක් ඇති සාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ
එකතේ අවදානමක් ඇති සාධකය සම්පූර්ණ ඉවත් කිරීම හෝ අවදානම සහිත ස්ථානයෙන් අවදානම සහිත ස්ථානයෙන් සේවකයා සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ මෙහිදී සිදු කරයි. පැහැදිලි නේද? ඒක තමයි පුතේ අපි ඉවත් කිරීම කියලා කියන්නේ. හොඳයි. ඊළඟට උදාහරණ කීපයක් දීලා තියෙනවා ඔයාලට. හරි අපි බලමු උදාහරණ ටික බලන්න පුතේ. පළවෙනි එක කියනවා සේවකයෙක් උස ස්ථානයක සිට කරන වෘත්තියක්. දැන් උදාහරණයකට තීන්ත ගන්නවා. හරි? තීන්ත ගන්න අවස්ථාවක්. එහෙම නැත්නම් බොහෝ විට තීන්ත ගන්න අවස්ථාවක් තමයි වෙන එකක් කරන්න ටිකක් අමාරුයි. අපි තීන්ත ගන්න අවස්ථාවක් ගමුකෝ. ඒතර සේවකයෙක් උස ස්ථානයක සිට කරන වෘත්තියක් පහළ ස්ථානයක සිට කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් සේවකයා පහළට වැටීමෙන් සිදුවිය හැකි භෞතික ආපදා අවස්ථාව සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි වේ. ඔව් මේක පෙන්නලා තියෙන විතර තීන්ත ගන්න අවස්ථාවක් නේ. ඒතර අර තීන්ත ගානේ අර රවුන්ඩ් හැඩ තිබෙනසල තියෙනවා දැකලා තියෙන්නේ. සිලින්ඩර් ආකාර පින්සලක් තියෙන. ඒතර ඒ පින්සලට අපි නේද තව රිටක් ආධාරකයක් සවි කරලා අපිට පුළුවන් පුතේ මෙහෙම මේ බිම ඉඳලා නේ ඕන තින්ත ටික උඩේවත් දාන්න පුළුවන්. එතකොට අපි උඩට යන්නේ නැහැ කියන්නේ. අපි අහපවුනේ උඩට ගියොත් නේ බිමට වැටෙන්නේ. නේ අර කියන්නේ උඩ පැන්නොත් බිම වැටේ කියලා. හරිද නේද? උඩ පැන්නොත් බිම වැටේ. ඒ වගේ තමයි උඩ හිටියොත් තමයි බිමට වැටෙන්නේ. බිම ඉඳලා වැඩේ කරනවා නම් ආයේ බිමට වැටෙන දෙයක්. පැහැදිලි නේද? right. ඊළඟ දෙවෙනි එක කියනවා අබලන්නු කැඩුණු බිඳුණු විදුලි උපකරණ හා විදුලි පේනු අලුත් වැඩියා කිරීම සහ ඉවත් කිරීම මගින් විදුලිය ශරීරගත වීමෙන් සිදුවිය හැකි භෞතික ආපදා අවස්ථා ඉවත් කළ හැකියි. පැහැදිලි නේද? කැඩිලා බෙදලා තියෙන විදුලි පෝරුවක් වෙන්න පුළුවන්. විදුලි උපකරණයක් වෙන්න පුළුවන්. විදුලි එහෙම නැත්නම් අපි කියන්නේ විදුලි පේනුවක් වෙන්න පුළුවන්. ප්ලග් පොයින්ට් කියලා අපි කියන්නේ. ඒ වගේ තැනක් වෙන්න පුළුවන්. ඒවා එක්කෝ සම්පූර්ණයෙන් ඉවත් කරන එහෙම නැත්නම් ඒවා නැවත පිළිසකර කිරීමක් කරන්න පුළුවන්. ඒකෙන් පුතේ අපි කියනවා වෙන්න තියෙන භෞතික ආපදා අපිට වළක්වා ගන්න පුළුවන් කියලා. right. ඊළඟට තුන්වෙනි එක කියනවා අති අන්තරායදායක රසායනික ද්‍රව්‍ය අධික විෂ සහිත පලිබෝධනාශක ආදී භාවිතයෙන් ඉවත් කිරීමෙන් ඒවායින් සිදුවිය හැකි රසායනික ආපදා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි. පැහැදිලි නේද? අධික විෂ සහිත හරි අධි අන්තරායදායක රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් පුතේ, පලිබෝධනාශක වෙන්න පුළුවන්. අපි මේවා භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. හරි? භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඒවා වෙළඳ පොලෙන් ඉවත් කරනවා. ඒ තුලින් ඒ නිසා ආපදාවක් වීමේ හැකියාව නැහැ කියලා අපි කියනවා. right. ඊළඟට හතරවෙනි එක මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමෙන් මදුරුවන් දෂ්ට කිරීමෙන් සිදුවිය හැකි ජෛව ආපදා. එතන ජෛව ලියලා තියෙන පොඩි වැරද්දක් තියෙනවා නේද? ඒක හදා ගන්න. ජෛව ආපදා නැත්නම් ජෛවීය ආපදා ඉවත් කිරීමට හැකි වේ. හැදෙද මදුරු බෝ වෙන ස්ථාන ඉවත් කිරීම කරන්න කියනවා. හරි. ඊළඟට බර එසවීම අවශ්‍ය වූ විට ෆෝක් ලිෆ්ට් යොදා ගැනීම වැනි හදා ගන්න. එතන සුපෝපයෝගී වෙන්න සුකෝ වෙන්න ඕන. සුකෝපයෝගී විද්‍යාව වෙන්න ඕන. චුටි අඩුපාඩු තියෙනවා ඒ වගේ. සුකෝපයෝගී විද්‍යාව භාවිත යමගින් වෘත්ති ආපදා ඉවත් කිරීම. පැහැදිලිද? හරි. ඒ කියන්නේ බර දේවල් උස්සන්න අපි උපකරණ භාවිත කරනවා. ඒතර ඒකට භාවිත කරන උපකරණ මේකේ රූප සටහනකින් දක්වලා තියෙනවා. ඔයාලා දැකලා ඇතිකොට හරි ෆෝක් ලිෆ්ට් කියන එක අපිට භාවිත කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා අපිට විශේෂයෙන් අර සුකෝපයෝගී විද්‍යාව ආශ්‍රිත ආපදා නැත්නම් ශ්‍රම සූක්ෂම ආපදා සිදුවීමේ අවදානම් අඩු කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිශක්තියකරන එන්නත් ලබා දී. දැන් මතක ඇති අපි සමහර අපේ දරුවෝ ඇග්‍රි ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවොත් එක්ක අපි කතා කළා. දැන් මේ වුණ වළක්වා ගන්න පුතේ අපිට පුළුවන් නේද? කුඹුරු වලට වහින්න කලින් අපි වැඩට මොනවද ගන්න ඕනේ? ඒ ප්‍රතිශක්තියකරන ඖෂධ ලබා ගැනීම කරන්න. එතන එන්න තාක්ම නෙමෙයි. නමුත්
අපි ප්‍රතිශක්තිකරණ ඒ ඖෂධ ලබා ගැනීම කරනවා. ඒතර මේ ප්‍රතිශක්තිකරණයෙන් අත්වලිනුත් කරන්නේ මතක තියාගන්න ඒ රෝගී වැළඳීමේ අවදානම සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් අපි සිද්ධ කරනවා. තේරුණා නේද? හරි. ඊළඟට ඒ ටික විතරයි තියෙන්නේ. ඔන්න උදාහරණ ටික මතක තියාගන්න. ඒතර පළවෙනි එක අපි කිව්වේ නේ උස් ස්ථානයක ඉඳලා කරන වැඩේ පහළ ඉඳලා කරන්න පුළුවන් ඒ පහසුකම් අපි සපයලා දෙනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එක කිව්වේ අබලන්නුණු කැඩුණු හරි ඒ වගේ අර අනාරක්ෂිත විදුලි උපකරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි පුවරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලග් පොයින්ට් එකක් වෙන්න පුළුවන් පුතේ. එක්කෝ ඒවා පිළිසකර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන් එතනින් ඉවත් කිරීම කරන්න අවශ්‍ය වෙනවා. මොකද තුන්වෙනි එක කිව්වේ අති අන්තරායදායක එහෙම නැත්නම් අධික විෂ සහිත පලිබෝධනාශක වගේ දේවල් රසායනික ද්‍රව්‍ය අපි භාවිතයෙන් මොකද කරන්න ඕනේ? ඉවත් කිරීම කරන්න ඕන. හතරවෙනි එක අපි කිව්වා මදුරුවන් බෝවන ස්ථාන වගේ තියෙනවා නම් අපි ඒවා ඉවත් කිරීම කළ යුතුයි. පස්වෙනි එක කියනවා පොතේ බර එසවීම සඳහා හරි අපි ඒවා අතින් ඔසවන්නේ නැතුව ෆෝක් ලිෆ්ට් වගේ ඒ බර ඔසවන යන්ත්‍ර උපකරණ අපිට භාවිත කිරීම කරන්න පුළුවන්. එතකොට අංක 5 නෙමෙයි නේද පුතේ? අවසානයේ අංක 6 වෙන්න ඕන. අංක 6 ප්‍රතිශක්තිකරණයෙන් ලබා දෙනවා. දැන් ඒ ටික පාඩම් නේද? දැන් ආයෙ කටපාඩම් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ආයෙ ගෙදර ඉඳලා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඔන්න දැන්ම මතක තියාගන්න. හරි ලේසි පුතේ. ඒ කාරණා 6. හරි. ඒ අපි කතා කළේ ඉවත් කිරීම කියන එක. ඊළඟට අපි යමු පුතේ ආදේශන යෙදවීම එහෙම නැත්නම් විකල්ප භාවිතය. එතන මම මෙතනදී කිව්වා මතක ඇති අපි කරන්න පුතේ දැන් මම උදාහරණයකින් කිව්වොත් අපි දැන් අධික විෂසහිත පලිබෝධනාශක ඉවත් කිරීම කරනවා කිව්වනේ පළවෙනි එකේදී. ඒත් අපිට පුළුවන් මෙහෙම ඒවා ඉවත් කරනවා වෙනුවට ඒ සඳහා විෂ අඩු පලිබෝධනාශක භාවිත කරන්න පුළුවන්. හරි විෂ අඩු පලිබෝධනාශක යොදා ගැනීම කරන්න පුළුවන්. එතකොට ඒකයිති වෙන්නේ විකල්ප භාවිතයකට එහෙම නැත්නම් ආදේශක භාවිතයකට. පැහැදිලි නේද? right. එහෙනම් අපි ඒකේ තියෙන අපිට පැහැදිලි කිරීම ලියා ගන්න උදාහරණ ටික දීලා තියෙනවා. එතෙන්ට එමු. පැහැදිලි කිරීමට ගිහිල්ලා right පුතේ ලියමු මේ විදිහට. ලියා ගන්න. අවදානම වැඩි දෙයක් වෙනුවට ක්‍රියාවලියට බාධාවක් නොවනසේ අවදානම අඩු දෙයක් භාවිත කිරීම. ආදේශන යෙදවීම හෙවත් විකල්ප භාවිතය ලෙස හැඳින්වේ. පැහැදිලි නේද ඒක? එකපාරක් අපි හැමෝම එකතු වෙලා කියමු. ඔයාලත් මාත් එක්ක කියවන්න. අවදානම වැඩි දෙයක් වෙනුවට ක්‍රියාවලියට බාධාවක් නොවනසේ. හරි? අවදානම වැඩි දෙයක් වෙනුවට ක්‍රියාවලියට බාධාවක් නොවනසේ අවදානම අඩු දෙයක් භාවිත කිරීම. පැහැදිලි නේද පුතේ? හරි? අවදානම වැඩි දේ වෙනුවට අපි අවදානම අඩු දෙයක් පුතේ භාවිත කරනවා. හැබැයි එතනදී ඒ අදාළ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නැහැ කියලා කියනවා. බාධාවක් නොවනසේ. පැහැදිලි නේද? right. දැන් අපි උදාහරණ වලට යමු. මොනවද දීලා තියෙන උදාහරණ? රසායන ද්‍රව්‍ය ලෙස බෙන්සීන් වැනි අවදානම වැඩි රසායන ද්‍රව්‍ය භාවිත කරන කර්මාන්තවල බෙන්සීන් වෙනුවට ටොලුවීන් අයිසෝප්‍රීන් වැනි සංයෝග භාවිත කෙරේ. ඒතර බෙන්සීන් කියලා කියන්නේ විෂ
අධික රසායනික ද්‍රව්‍යයක් කියන එක තමයි ඔතන කියන්නේ. ඒත් එයා වෙනුවට භාවිත කරන්න කියන පුතේ විෂතාවයෙන් අඩු තොලුවීන් ඊට පස්සේ තව කියනවා අයිසෝප්‍රීන් වගේ දේවල්. පැහැදිලි නේද? right. ඊළඟට කෘෂිකර්මාන්තයේදී රසායනික පලිබෝධනාශක වෙනුවට කාබනික කෘමිනාශක වර්ග භාවිත කෙරේ. හරි? රසායනික පලිබෝධනාශක වෙනුවට අපි භාවිත කරනවා කාබනික පලිබෝධනාශක නැත්නම් කෘමිනාශක භාවිත කරන්න පුළුවන්. ඊළඟට පුපුරන ද්‍රව්‍ය යොදා උමං හැරීම වෙනුවට උමං හැරීමේ යන්ත්‍ර යොදා ගැනීම. හරි දැන් ඔය සමහරලාට ඔය උමං හදද්දී හරි ඒ හමු වෙන පාෂාණ කොටස් එහෙම කඩන්න අපි අර සාමාන්‍ය ඔය ගල් පොරි වල භාවිත කරන විදිහට අර නේද ඒ පාෂාණ කොටස් සිදුරු කරලා ඇතුළට මොනවද වෙඩි බෙහෙත් නේද කියන්නේ වෙඩි බෙහෙත් කොටලා ඊට පස්සේ ඒකට නේද අර ගිනි තැබීමක් වගේ තමයි කරන්නේ ඇතිවන පීඩණයට ඒක පුපුරලා යනවා. නමුත් ඒක හරි අවදානම් පුතේ. හරි ඒක හරි අවදානම් තත්ත්වයක්. ඒ වෙනුවටතර භාවිත කරන්න කියනවා ඒ උමං කාරන්න භාවිත කරන යන්ත්‍ර. පැහැදිලිද? ඊළඟට ගැඹුරු ලිඳකින් වතුර ඇදීමේදී මෝටරයක් භාවිත කර වතුර ඇද ගැනීම. හරිද? ගැඹුරු ලිඳක් තියෙනවා කියලා හිතන්න. ඒ ගැඹුරු ලිඳෙන් ගිහිල්ලා නේද බාල්දියෙන් වතුර අදිනකොට නේද ජබුක් ගාලා වැටෙන්න පුළුවන්. ඒ ජබුක් ගාලා වැටෙන එක වළක්වා ගන්න. එතකොට අපිට පුළුවන් මෝටරයක් භාවිත කරන්න. ඒත් අපි ලිඳ ගාවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර ඉඳලා ඒ අදාළ තැන ඉඳලා අපිට තියෙන පොතේ ස්විච් එකක් දාන්න විතරයි. පැහැදිලි නේද? හරි. ඊළඟට අපි අනාගතයේ තුන්වෙනි එකට ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. මේකට අපි උපකරණ භාවිතය කියලා කියවනවා. මම මේකට උදාහරණයකුත් මම හිතනවා ඔයාලට කලින් කිව්වා. දැන් උදාහරණයක් නැවතම මතක් කරලා කිව්වොත් ඔයාලට රිමෝට් එකක් භාවිත කිරීම පොතේ. එහෙම නැත්නම් දුරස්ථ පාලකයක් භාවිත කිරීම. අපිට මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී වෙන්නේ ඔයාලා මතක තියාගන්න මෙතනදී වෙන්නේ ඒ අවදානම් සහිත ස්ථානය හොය ප්‍රභවය සහ සේවකයා දුරස්ත කරනවා. හරි මේ දෙන්න ඈත් කරනවා. මේ ඉංජිනේරුමේ ක්‍රියාමාර්ග වලින් ඒක තමයි කරන්නේ. දැන් අතන අර කෙරවලේ තියෙනවා කියලා හිතන්නකෝ දැන් වාට පේන්නේ නැහැ. හරි පන්ති නෑනේ. අර කෙරවලේ තියෙනවා ඔන්න මොකක් හරි අවදානම් සහිත අපි තුමු යන්ත්‍රයක් තියෙනවා කියලා. හරි යන්ත්‍රයක් තියෙනවා. හරි අවදානම් සහිත යන්ත්‍රයක්. අපි තුමු පුතේ විකිරණශීලී දේවල් පිට කරනවා කියලා. දැන් එක්ස්රේ යන්ත්‍රයක් හිතන්න. එක්ස්රේ යන්ත්‍රයක් කියන්නේ එක්ස්රේ ගන්නේ නේද? දැන් ඒක අනතුරු සහිතයිනේ. මේ මොනවට වඩා එක්ස්රේ යන්ත්‍රයකට මිනිස්සෙක් නිරාවරණය වෙන්න හොඳ නෑ නේද? අපි හැමදාම හැම ලෙඩේටම එක්ස්රේ ගන්න නෑ නේද? කලාතුරකින්නේ. තමයි අපි අවුරුද්දකටවත් එක්ස්රේ එකක් ගන්නේ නෑ. කලාතුරකින් තමයි ගන්න. එහෙම ගන්න හොඳත් නෑ. හැබැයි ওই එක්ස්රේ ගන්න කෙනා ඒ කියන්නේ ඒ යන්ත්‍රයේ ක්‍රියා කරන කෙනාට ඒ අපි කියන්නේ සාමාන්‍ය විකිරණ ශිල්පීන් කියලා කියනවා නේද යාලට. හරි. ඒ තාක්ෂණික ශිල්පියා එයාගේ රාජකාරිය මොකද? ඒතර එයා හැමදාම මොකද කරන්න ඕනේ? ඕකෙන් අඩුම තරම් දවසකට 100ක 200කගේ එයා එක්ස්රේ ගන්නවා. ඒතර ওই හැම වෙලාවෙම එයා එක්ස්රේ වලට නිරාවරණය වුණොත් කාලයක් යනකොට විකෘතිය කියලා මොනවා වෙයිද දන්නේ. ඒ නිසා එයාලා සාමාන්‍යයෙන් එතෙන්ට යන්නේ නැහැ. එයාලා පිටපැත්ත ඉඳලා ස්විච් එකකින් තමයි අදාළ කාර්ය කරන්නේ. එහෙම නැත්නම් රිමෝට් යන්ත්‍රයකින් තමයි කරන්නේ. එහෙනම් එතන මොකක්ද අනුගමනය කරන්නේ? ඒක තමයි ඉංජිනේරුමේ ක්‍රියාමාර්ගය. ඒ අවදානම් සහිත ස්ථානයේ සේවකයා එකිනෙකට මොකද කරන්නේ මෙතනදී? දුරස්ත කිරීම සිද්ධ කරනවා කියලා අපි කියනවා. පැහැදිලි නේද? right. අපි එහෙනම් ඒකෙත් හැඳින්වීම ලියාගෙන මේක උදාහරණ ටිකක් ඇති. අපි උදාහරණ වලට යමු. ඔය කියපු උදාහරණ වලට අමතරව තව කීපයක්ම තියෙනවා. ලියාගන්න මේ විදිහට වැඩබිම කමාවක් යන්ත්‍ර සූත්‍ර හෝ වැඩබිම යන්ත්‍ර සූත්‍ර හෝ ක්‍රියාවලිය අවදානම් අවම වනසේ නිර්මාණය කිරීම මෙහිදී සිදු කෙරේ එමගින්
එමගින් ආපදාව සහ සේවකයා අතර ආරක්ෂක බාධකයක් දැමීම හෝ ඈත් කිරීම සිදු කරයි. දෙන දුරස් කරන. ඈත් කිරීම සිදු කරයි. පැහැදිලි නේද? දැන් අපිට පුළුවන් යොමු වෙන්න පොතේ උදාහරණ වලට බලන්න මොනවද උදාහරණ දීලා තියෙන්නේ? හරි. පළවෙනි එක කියනවා විවෘතව කැරකෙන දැතිරෝධ පටිහා කප්පි සුරක්ෂිතව ආවරණය කෙරේ. ඔන්න එකක්. හරි. මොනවා හරි දැතිරෝධයක් වෙන්න පුළුවන්, බෙල්ට් එකක් වෙන්න පුළුවන්. හරිද? මෙයා කැරකෙන කොටස්, චලනය වෙන කොටස් මොකද කරන්නේ? ආරක්ෂිතව ආවරණය කරන. උතර අර සරංග එහෙම මම අර උදාහරණයක් කලින් කිව්වේ ඒ සරංග එහෙම යන එක වළක්වා ගන්න පුළුවන්. right. ඊළඟ තාපය, කිරණ, කම්පන සහිත අවදානම් ස්ථානවල ක්‍රියාකාරීත්වය පාලනය සඳහා මම කිය දුරස්ත පාලක. හරි කිරණ වගේ දේවල් නිකුත් කරන ස්ථානයක නේද? එතෙන්ට යන්නේ නැතුව අපි ඈත ඉඳලා පුතේ ඒක කන්ට්‍රෝල් කිරීම කරනවා. පාලනය කිරීම කරනවා. right. ඊළඟට ලැමිනා ප්‍රවාහ කැබිනට්ටු භාවිතය. දැන් ඔය ඕවා ගොඩක් දුරට අපි විද්‍යාගාරවල පුතේ භාවිත කරන්නේ ඔය නොයෙකුත් රසායනික ප්‍රතික්‍රියා අපි සිද්ධ කරනකොට විෂ සහිත ධූමයන් පිට වෙන්න පුළුවන්. ඒ රසායනික ද්‍රව්‍ය එකිනෙක පුතේ මිශ්‍ර කරනකොට හරි. ඒතර මේ ධූමයන් අපේ ශරීරයේ පැත්තට ඇදී නොයන විදිහට අයින් කරලා දානවා. හරි. උඩ තියෙනවා ෆෑන් එකක් වගේ. ඒ ෆෑන් එකේ බ්ලෝවර් එකක් වගේ. ඒකෙන් මොකද කරන්නේ? ඇදලා උඩට දානවා. ඒක නිසා ඒ ධූමයන් අපිට ආශ්වාස වෙන එක ආශ්වාස නේද කියන්නේ? ඔව්. ඉන්හෙල් වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒවට අපි කියනවා ලැමිනා ෆ්ලෝ කියලා. ඔයාලා අනාගතයේදී නේ තව අවුරුදු කිහිපයකින් විශ්වවිද්‍යාල වලට යනවනේ හැමෝම. ගියාට පස්සේ ඔයාලගේ ලැබ් වල බලන්නකෝ ඔය ලැමිනා ෆ්ලෝ එහෙම තියෙනවා. right. ඊළඟට අනාරක්ෂිත ලින් ආවරණය කෙරේ. දවල්ට මතකද අර සිද්ධියක් ඒක මේ. වෘත්තීය අනතුරක් නොවුනත් මම ඒක මතක් කරන්නම්. ඉන්දියාවේ සිද්ධියක් වුණා මේ මාස කිහිපයකට අවුරුද්දකට විතර වගේ කලින් මම හිතන්නේ නලලින්දක් ඒක භාවිතේ නොගන්න නලලින්දක් නමුත් ඒක වහලා තිබුණේ නැහැ නේද මතකයි නේද සිද්ධිය හරි ඊටසේ මේ මොකද වෙන්නේ ළමේ ඔය සෙල්ලම් කර කර ඉඳිය හරි මොනවා හරි දුවනකොට ළමයා මේක දැක්කේ නේද අර නලලින් කටෙන් ඒ සිදුරෙන් අර ඇතුළට ගියා දවස් ගානක් උත්සාහ කළා බේරගන්න ඒත් බැරි වුණානේ. ඉතින් ඒ වගේ නේද ලෙන් තියෙන්න පුළුවන් හරි. වහලා නැති අනාරක්ෂිත විශේෂයෙන් අර බිත්තිය උඩට බැඳලා නැති ලෙන්. නේද? ඒවා අනාරක්ෂිත. ඒතර අපි ඒවා මොකද කරන්න ඕනේ? සම්පූර්ණ එක්ක වහලා දාන්න අවශ්‍ය වෙන. එහෙම නැත්නම් අඩුම තරමේ අර උඩට බැම්මවත් බඳින්න අවශ්‍ය වෙනවා. right. ඊළඟට ගිනි නිවන උපකරණ සවිකිරීම. ඔයාලා දැකලා ඇති. දැන් ඔය විශේෂයෙන් අපිට සුලභ දැක ගන්න පුළුවන් වෙනවා පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවට යනකොට. පෙට්‍රල් ෂෙඩ් එකක ඉන්ධන පෙරහුම් කලක් ගාවට යන. ඒ ඉන්ධන පෙරහුම් මල ගාව ඔය ගිනි නිවන උපකරණ ටික අර සිලින්ඩර්ස් ටික සවිකරලා තියෙනවා. ඒතර අනිවාර්යයෙන්ම හරි කර්මාන්ත ශාලාවක වෙනම ස්ථානයක හරි ඔය ගිනි නිවන උපකරණ ටික සවිකරලා සහ ඒ සඳහා විශේෂයෙන් පුහුණුවලක් සේවකයොත් එන්නනේ මට මතකයි මම පළවෙනි ජොබ් එක කරද්දී මම හිතන්නේ ෆින්ලේස් එකේ වැඩ කරද්දී ඔය වගේ අපිට ට්‍රේනින් එකක් තිබුණා ගිනි නිවීම සම්බන්ධව ඒ එක ගිනි වර්ග නිවන්න අපි නේද සමහර ගිනි නිවන්න වතුර යොදනවා හරි සමහර ගිනි නිවන්න අපි ඔය මොනවා හරි කුඩක් මට හරියට නම මතක නෑ කුඩේ ඒ කුඩක් යොදනවා ඒ වගේ තියෙනවන්නේ හරි ඒ හා සම්බන්ධව මට මතකයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පැවැත්වුවා මම හිතන්නේ ෆින්ලේස් එකේ මට තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට යන්න
සිද්ධ වුණේ. හරිතර ඒ වගේ. හරිතර ගෙනි නිවන උපකරණ සවි කරලා තියෙන්න ඕන. ඒ වගේම ගින්නක් දැනුම් දෙන උපකරණ. ෆයර් ඇලාර්ම් කියලා අපි කියන්නේ. හරි ෆයර් ඇලාර්ම්. ඒක සාමාන්‍යයෙන් සිකියුරිටි රූම් එකේ තමයි ඔක තියෙන්නේ. හදිස්සිය කොහෙන් හරි බිල්ඩින් එක ඇතුලේ දුමක් වගේ නෝ පෙවුනොත් ටස් ගාලා මොකද කරන්නේ? ෆයර් ඇලාර්ම් එක ගහනවා. ඒකටත් ඒහා සම්බන්ධවත් අත්දැකීමක් තියෙනවා. CICK වැඩ කරද්දී අපි රිහර්සල් එකක් කළා. රිහර්සල් දැන් ඔය ඉස්කෝලෙත් යනවනේ රිහර්සල් නේද කියන්නේ. දැන් නම් නැද්ද මන්ද මම මතකයි ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ දැන් මොන හරි ඉස්කෝලේ උත්සවයක් තියෙනවා නම් කලින් දවස් දෙකක් විතර රිහර්සල් කරනවා. හරි. ළමයි දැන් මේන් ගේට් එක තියෙනවනේ. හරි දැන් ඥානෝදය ඉස්කෝලේ ගත්තාම මේන් ගේට් එකේ ඉඳලා ඔෆිස් එක පැත්තට සාමාන්‍ය දුරයිනේ. ඔයාලා ගිහිල්ලා තියෙනවනේ කවුරු හරි ඉස්කෝලේට. හරි. ඒතර ඔන්න මේන් ගේට් එක ගාව ළමයි දෙපැත්තෙන් පොලිමට ඉන්නවා. හරි. සමහර විට මේ මෙහෙම අර කට්ටිය අරගෙන මත් දෙක ඉස්සරහට දාන්න එක මේ කට්ටිය එනකොට මත් දෙක මට මතකයි ඒ වගේ පොඩි අයිටම් තිබුණා. හරි රිහර්සල් කරනවා. හරි ඉතින් යනවා ඊට පස්සේ දැන් අප්‍රධාන ආරාධිතමුත් ඔය ඉතින් ඉස්කෝලේ ප්‍රින්සිපල් වයි ප්‍රින්සිපල් ඔය ටික තමයි යන්නේ. ඉස්සරහින් බෑන්ඩ් එකක් යනවා ඩෙන්කුඩු ගා බෑන්ඩ් එකක් ගහගෙන යන රිහර්සල් නේ. එහෙම ඔයාලත් කරලා තියෙනනේ සමහරට ඔයාලගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ නේද හෙට නම් ෆයිනල් ඩේ එක සමහරට කලින් දවසේ මොකද කරන්නේ? රිහර්සල් එකක් කරනවානේ. නැටුම් ටික අනම්මන නේද ටයිම් හරියට බැලන්ස් වෙලා යනවා. පොඩි රිහර්සල් එකක් කරලා බලනවා. හරි. ඒ වගේ මට මතකයි අපි CICK එකේදී ওই වගේ රිහර්සල් එකක් කළා. ඒ රිහර්සල් එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට ෆයර් ඇලාර්ම් එක ගහපුවම සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ එක තැනක් කියනවා. මෙන්න මෙතෙන්ට තමයි හැමෝම එන්න ඕනේ. ඒතකොට සම්පූර්ණයෙන්ම ඒ සේවකයෝ ටික අපි තුන් 100ක් ඇතුලේ වැඩ කරනවා කියලා තට්ටු 5ක් 6ක් විතර තිබුණා. 100ක් 200ක් වැඩ කරනවා කියලා තුන් ඒ 100 දෙනාටම අර ආරක්ෂිත ස්ථානෙට එන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා බලන්න අපි පොඩි රිහර්සල් එකක් කළා. හරි. එතකොට ෆයර් ඇලාර්ම් එක ගහපුවම කට්ටිය ඔක්කොම වැඩ ටික නතර කරලා හරි දුවගෙන එන්න ඕන. මොකද සාමාන්‍ය ඒකට තියෙන්නේ මම හිතන්නේ එක්සිට් ඩෝස් දෙකයි තිබුණේ. හරි අර ඉමර්ජන්සි එක්සිට් එකකුත් තියෙනවා. ඔයාලා දන්නව ඇති. ඔය ලොකු ගොඩනැගිලි වල වෙනම තියෙන්න ඕන පොතේ අර හදිසි පිටවීමේ දොරටු බස් වලක් තියෙනවා. දැකලා තියෙනවද? බස් වල බොහොමයක් බස් වල තියෙන පොතේ පිටිපස්සේ දොර දැන් අපි පිටිපස්සේ දොරෙන් ඔහොම ගොඩ වෙනකොටම ඉස්සරහා සීට් එක පිටිපස්සේ දොරට ඉස්සරහා තියෙන සීට් එක බලන්න පිටන ගහලා තියෙනවා ඉමර්ජන්සි එක්සිට් හරි ඉමර්ජන්සි ඩෝර් හරි කියලා ගහලා අර පොඩි ඒක දොර අරින්න පොඩි අර ලීවර් එකකුත් තියෙනවා. ඒ හදිස්සියේ බස් එක ඇතුලේ මොන හරි නේද ගිනි ගැනීමක් හරි බස් එක පෙරලීමක් හරි මොන හරි වුණොත් එතනින් ටස් ගාලා එතකොට ඒකත් අරගෙන නැත්නම් අර දොරවල් ටික විතරනේ තියෙන්නේ. හිතන්නකෝ දැන් බස් එක ගිනි ගන්නවා එන්ජින් එකේ ගින්නක්. දැන් පුළුවන් තරම් ඉක්මනට කට්ටිය එළියට එන්න ඕනේ. නැත්නම් සමහර මේක බ්ලාස්ට් වෙන්න පුළුවන් පුපුරන්න පුළුවන්. එතකොට අන්න අර ප්‍රධාන දොරවල් දෙකට අමතරව ඉමර්ජන්සි ඩෝ එකයි ප්‍රධාන දොරවල් දෙකයි ඊට පස්සේ ඩ්‍රයිවර් ඉන්න තැනක් දොරක් තියෙනවා. ඒතකොට දොරවල් ඔක්කොම හතරක් තියෙනවා. ටස් කාලේ තුන හතරෙන්ම කට්ටියට බහැලා යන්න පුළුවන්. හරිද? ඒතර ඒ වගේ. ඒතර ඒවත් අපිට ඉතින් ගන්න පුළුවන්. හරි. ඊළඟට රසායනික ද්‍රව්‍ය ගබඩා කාමර තුල අවශ්‍ය වාතාශ්‍රය හා උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා සුළං අදින යන්ත්‍ර සවි කිරීම එක්සෝස් ෆෑන් සවි කරන්න කියලා. හරි අහිතකර රසායනික ද්‍රව්‍ය ගබඩා කරලා තියෙන ස්ථානයක පුතේ ඒ දැන් අර මම ඔයාලට කියන්නේ නැති නිකමට ඔයාලා ඉස්කෝලේ කෙමිස්ට්‍රි ලැබ් එකේ ওই කිමිකල්ස් ගබඩා කරලා තියෙන කාමරයට යන්නකෝ ඔයාලට තේරෙවි අපිට හුස්ම ගැනීමේ අපහසුාවක් වගේ ඇති වෙනවා එතනදී පුතේ. හරි හුස්ම ගැනීමේ අපහසුාවක් ඇති වෙනවා මොකද අර කිමිකල්ස් වාෂ්ප වෙනවා වගේ ගැතියක් තියෙනවා. ඒ වගේ තැනක අනිවාර්යයෙන්ම මේ කිමිකල් සහිතේ වාතය පුතේ එළියට ඇදලා දාන්න පුළුවන් විදිහට අපි මොනවද සවි කරන්න ඕනේ? විදුලි පංකා එහෙම නැත්නම් පිටකූරු පංකා සවි කිරීමක් කරන්න ඕන. ඒක තමයි ඔතන කියන්නේ. ඊළඟට නිවැරදි ඉරියව් වලට ගැළපෙන ලෙස මේස පුටු ආදිය නිර්මාණය කෙරෙනවා. ඒකත් වැදගත්. හරි අපේ නිවැරදි ඉරියව් පවත්වා ගන්න වැදගත් වෙන විදිහට මේ මේස පුටු මේ දේවල් අපි නිර්මාණය කිරීම කරන්න අවශ්‍ය වෙනවා. අපි ඉස්සරහට බලමු එහා පැත්තේ තියෙනවා පුතේ. එහා පැත්තේ තියෙනවා ඔයාලගේ ටියුට් එකේ දාලා
සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් පරිගණකයක් ඉස්සරහා වැඩ කරනකොට අපි කොහොමද අපි හරි නිවැරදි ඉරියව්ව පවත්වා ගන්නෙ සහ ඒ සඳහා ඒ භාවිත කරන මේස පුටු වල තිබිය යුතු ප්‍රමිතීන් මොනවද කියන එක ඔයාලට පේනවා ඇති. පුතේ අපේ ඇස් මට්ටමේ ඉඳලා ටික පොඩ්ඩක් මතක තියා ඇස් මට්ටමේ තමයි ඇස් වල ඉඳලා සාමාන්‍යයෙන් කම්පියුටර් ස්ක්‍රීන් එක තියෙන්න ඕනේ අඟල් 20ක් 30ක් ඒ කියන්නේ අඩියක් විතර වගේ දුරින් තියෙන්න ඕන කියලා අපි කියනවා. ඒ වගේම කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක සාමාන්‍යයෙන් චුට්ටක් විතර ආනත වෙන්න ඕන පහළට ආනත වෙන්න ඕන. ඇස් මට්ටමේ ඉඳලා අපි කියනවා අංශක 15ක වගේ පහළට ආනතියක් තියෙන්න ඕන කියලා. ඊළඟට අර වලලු කල් තියෙන්නේ එතනින් හරියටම පොතේ ඒ කියන්නේ තිරස්ස තියෙන්න ඕන කිසිදු ආනතියක් තියෙන්න බෑ ඒකයි එතන අංශක බිඳුවයි කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්න හිස නැමිලා තියෙන්න ඕන හරියටම අංශක 90ට. දැන් ওই විදිහට ඉඳගෙන ඉන්නේ කියලා බලන්න. හරි දැන් ඔයාලා ඉඳගෙන ඉන්නකොට ඔය සමහර ඉරියව් ඔය විදිහට පවත්වා ගන්න. හරි දන්න හිස හරියටම අංශක 90කින් නැමිලා තියෙන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම දැන් අත තියාගෙන ඉන්නවානේ නේ. මේ මත තියාගෙන ඉන්නවා මේ විදිහට නේ. කොහොම මත තියාගෙන ඉන්නවා. ඒතර එතනත් හරියටම කොච්චරක් තියෙනවද? අංශක 90. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට ඕක තමයි අපි ඉන්නේ නේද? අංශක සමහර දැන් මෙතන ඇති අංශක 180ට ඇත්තේ සමහර විට. හරි නේද? ඉඳගෙනත් ඇත්තේ අංශක 180 නැත්නම් 160කට විතර වගේ තමයි ඇත්තේ. එහෙම නැත්නම් අංශක 30ක් විතර මෙහෙම වෙලා ඇත්තේ. මේ වැරදි. හරි හරියට ඒ එතනින් කොච්චරක් තියෙනවද? හරි මෙතන හරියටම අංශක 90 තියෙනවා. හරි. මෙතන හරියටම අංශක මෙච්චර උඩ නම් පේනවා ගන්න. එච්චර උඩ පේන්නේ නැහැ නේද? බොරුවට ඇන්දා. ඕම චිත්‍රාන්දන බෑ කියලා දන්නවනේ. ඒතර මෙන්න මෙතන හරි මෙන්න මේ කොටස කොච්චරක් වෙනවද? අංශක 90ක් වෙන්න ඕන. හරි. පැහැදිලිද? අංශක 90ක් වෙන්න අවශ්‍යයි. ඊළඟට තව මොනවද තියෙන්නේ? බෙල්ල එකක් නැමෙන්න බෑ. පොඩ්ඩක් නැමුණට කමන්නේ. අංශක 0.15ක් අතර තියා ගන්නවා. ඒ කියන්නේ බෙල්ල ඕම කරගෙන ඉන්නත් හොඳ නැහැ. බෙල්ල ඕම කරගෙන ඉන්නත් හොඳ නැහැ. හරි. එහෙනම් බෙල්ල කොහොම එහෙමත් හොඳ නැහැ. හරි. බෙල්ල හරි කෙලින් චුට්ටක් නැමුණට කමන්නේ. හරි. ඒතර එතන අංශක 0.15ක් අතර තියෙනවා. ඔය හරියට ඔය පොස්ට් එක තියා ගන්නවා. ඔය පොසිෂන් එක ඔය පිහිටි තියා ගන්න. නැත්නම් කාලයක් යනකොට එක එක ආබාධ වෙන්න පුළුවන්. ඒතර ඒ පිහිටීම හරියට පවත්වා ගන්න නම් පොතේ අපි ඉඳගෙන ඉන්න පුටුවක් දැන් හිතන්න කර අත් දෙක අංශක 90ට තියාගන්න ඒ පුටුවේ ඇඳ හරියට එහෙම තියෙනවා. ඒ වගේ කියන්නේ අර අත් දෙක තියාගන්න ඇඳ දෙකක් දෙනවා. ඒ වගේම අපි මේ පිටුපස ප්‍රදේශය අර අංශක 90ට හරියට තියාගන්න ඒ පිටුපසත් අපි හරියට මේකේ පිටුපසත් හරියට විදිහට හදලා තියෙන්න අවශ්‍ය වෙනවා. මතක තියාගන්න. ඒක විතර වැටෙන්නේ ඒ නිවැරදි ඉරියව් පවත්වා ගන්න මේස පුටු නිර්මාණය කිරීම ඒකත් ගන්න අපි පහතද ඉංජිනේරුමය ක්‍රියාමාර්ග විදියට. තේරුණා නේද? right. ඊළඟට පුතේ අපිට තියෙනවා පරිපාලනමය ක්‍රියාමාර්ග සම්බන්ධව. ඒතර ඒකේ සියලු විස්තර දීලා තියෙනවා. පරිපාලනමය ක්‍රියාමාර්ග සියලු විස්තර දීලා තියෙනවා. යම් යම් දේවල් ඔයාලට ඔයාලගේ පාසල තුලිනුත් මම හිතන්නේ දැක ගන්න හැකියාව ලැබෙවි. ඒ වගේම මම එක උදාහරණයක් වාරිපොළ ටවුන් එක අරගෙන වාරිපොළ ටවුන් එකේ බම්පර්ස් දාලා තියෙනවා නේද? බස් රථ ඇතුල් කරන වේගය සීමා කරන්න. ඒතර ඒ ඔක්කොම පොතේ පරිපාලනයේ
ක්‍රියාමාර්ග. ඊට පස්සේ දැන් මේ කොරෝනා වසංගතයෙන් අපි වැළකෙන්න හැමතැනම සේෆ්ටි සයන්ස් ගහනවා. හරි. දැන් මේ පාර ස්පොට් එකෙත් තිබුණා සේෆ්ටි සයන්ස් කීපයක් ඇවිල්ලා. මුඛවාඩම දාගෙන ඉන්න ඕනේ. ඒතර අපිරිසුදු කරන ඒ ඔක්කොම වැටෙන්නේ පොතේ. හරි. ඒවා ඔක්කොම පරිපාලනයේ ක්‍රියාමාර්ග. මේ දවස්වල අපි අත් දෙක සෝදන්නේ වොෂ් බේසින්ස් තියලා තියෙනවා. හරි. ඒ සිංකයි කරලා තියෙනවා. ඒතර ඒ ඔක්කොම මොනවද? පරිපාලනයේ ක්‍රියාමාර්ග කියලා අපි කියනවා. පැහැදිලි නේද? right. මේ බලන්න සේවා ස්ථානයේ තුල ක්‍රියාකාරකම් හැසිරවීමෙන් ආපදාව පාලනය කිරීමයි කියලා කියනවා. එතකොට පළවෙනි එක ඔන්න බලන්න සේවා ස්ථානයේ තුල නිරන්තරයෙන් පිරිසිදුව පවත්වා ගැනීම. හරි නිරන්තරයෙන් පිරිසිදුව විශේෂයෙන් දැන් ඔය නේ ඩෙන්ගු අපි ඉස්කෝලවලත් කරනවා නේද කාලයකට සැරයක් නේ ඩෙන්ගු මර්ධන සතිය කියලා දාලා හැමදාම පළවෙනි පීරියඩ් එක මොකද කරන්නේ අපි සුද්ධ කරනවා ඩෙන්ගු මර්ධන සතිය. ඒත් අපි බලන්නේ අපි පරිසරයේ පිරිසිදු තියාගෙන හොතේ ඒ ඩෙන්ගු රෝගයෙන් වැළකෙන ඒ වගේ. හරි. ඊළඟට වාහන ධාවනයේදී සේවා ස්ථානය තුළ වේග සීමා පැනවීම. ඔයාලා යම් දවසක කර්මාන්ත ශාලාවකට එහෙම ගියොත් බලන්න ගහලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 5යි. වේග සීමාව දානවා. බොහෝ විට පැයට කිලෝමීටර් 5 තමයි මම දැකලා තියෙන්නේ. ඊට වඩා වැඩි වේගයක් දෙන්නේ නැහැ. බලන්න ගිහිල්ලා. ඊළඟට අනතුරුදායක බව දන්වන දැන්වීම් පුවරු සහ සංඥා. දැන් විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය පිට වෙන තැනක් නම් ඒක ගහන්න බෑ. ඉස්සරහට මම සංඥා ටිකක් දාලා තියෙනවා. ඒක බලා ගන්න. ඊට පස්සේ විදුලි සැර තියෙනවා නම් ඒ බව දන්වන සංඥා. පැහැදිලිද? ඒ වගේ අහිතකර රසායනික ද්‍රව්‍ය සහිත තැනක් නම් ඒ බව දන්වන සංඥා. දැන් අර සමහර ගෙවල් වල ඉස්සරහ බල්ලෙක්ගේ රූපයකුත් දානවා නේද? සමහර ගෙවල් වල නේද? අපේ පැතිවල නම් ටිකක් අඩුයි. හරි. බල්ලන්ගෙන් ප්‍රවේශ සම්බන්ධ කියලා බලු රූපයකුත් දානවා නේ. හරි. ඒකත් එහෙම එකක් තමයි. හරි. අපදාවක් වළක්ව ගන්න ඒකත් පරිපාලනයේ ක්‍රියාමාර්ගයක් තමයි. නේද? ඒතර ගෙදර හපන බල්ලෙක් ඉන්නවා. ඒක ඉස්සරහා බෝඩ් එකක දාලා තියෙනවා. හපන බල්ලෙක් ඉන්නවා කියලා. හරි. ඊළඟට භාවිත කිරීමේ නිවැරදි උපදේශ පත්‍රිකා සකස් කර ප්‍රදර්ශනය කිරීම හා අනතුරුදායක බවට දැන්වීම ප්‍රදර්ශනය කිරීම. හරි. ඒතර යම් උපකරණයක් තියෙනවනේ ඒක හරියට භාවිත කරන්නේ කොහොමද කියන එක අපි විස්තර පත්‍රිකාවක් විදිහට දැන් දැක්වීම සිද්ධ කරනවා. පැහැදිලි නේද? අහිතකර රසායනික ද්‍රව්‍ය වලට සහ ශක්තියට නිරාවරණය වන කාලය අවම ලෙස සේවා මුර කෙටි කිරීම. ඒවට මතක ඇති. අපි කියවනේ දැන් මේව මතකයි නේද? ඩෙසිබල් 85ට වඩා වැඩි ශබ්දයක් නිකුත් කරනවා නම් පතේ එයාගේ උපරිම සේවා කාලය පැය 8ට වඩා අඩු විය යුතුයි. 85ට වඩා නම් ඩෙසිබල් ලගේ වැඩි. පැය 8ට වඩා අඩුයි. එහෙනම් අපි මොකද කරන්නේ? මෙයා පැය 4ක් වැඩ කරවලා ඉතුරු පැය 4ට වෙන සේවකයෙක් දානවා. එහෙනම් සේවා මුර කියන්නේ ඕක. shift එකක් කරනවා අපි. ඊළඟට ජෛව ආසාදන තත්ත්ව පිළිබඳව සේවකයන් දැනුවත් කිරීම. දැන් මේ දවස්වල නේද? අපි හැමතිස්සෙම දැනුවත් කරනවා නේ. ආයතනවල සේවකයෝ වෙන්න පුළුවන් හැමෝම දැනුවත් කරනවා නේද? කොහොමද අපි අපේ දුරස්ථභාවය තියාගන්නේ? අපේ සනීප ආරක්ෂාව පවත්වා ගන්න මේ කොවිඩ් වසංගතයෙන් කොහොමද අපි බේරෙන්නේ? ඒතර ඒව තමයි ඔය ජෛව ආසාදන තත්ත්ව පිළිබඳ සේවකයන් දැනුවත් කිරීම කියන්නේ. ශ්‍රම අපදා වැළැක්වීම සඳහා අතරමැදි විවේක කාලදී. හරි? කෙනෙක් දිගටම හිතන්න හිටගෙන වැඩ කරන කෙනෙක් හිතන්න. හිටගෙන වැඩ කරන්නේ. ඒක දිගටම පැය 8ක් හිටගෙන පැය 4ක් පැය 8ක් නේ පැය 4ක් නේ. අමාරුයි නේද? අපි පැය 2ක් විතර වැඩේ කළාට පස්සේ ඊට පස්සේ විනාඩි 15ක විතර වන්න සුළු විවේකයක් දෙනවා. ඉතින් ආයෙ විනාඩි 15කින් තමයි නැවත වැඩ පටන් ගන්න. ඒතර ශ්‍රම ආපදා වළක්වා ගන්න එක වැදගත් වෙනවා. ආපදා අවස්ථාවලට මුහුණ දීමට සේවකයන් සූදානම් කිරීම. මම අර කියපු උදාහරණවල අපි CIC එකේදී කළා කිව්වේ හදිසියේ ආයතනය තුල ගින්නක් බිල්ඩින් එකේ ගින්නක් ඇති වුණොත් අපි කොහොමද හැකි ඉක්මනින් ඒ ආරක්ෂිත ස්ථානයට වාර්තා කරන්නේ? ඒතර යන්නේ ඒ වගේ රිහර්සල්ස් අපිට කරන්න පුළුවන්. ඒ ඔක්කොම පරිපාලනයේ ක්‍රියාමාර්ග. පැහැදිලිද? ආපදා අවස්ථාවලට මුහුණ දීමට සේවකයන් සූදානම් කිරීම, පුහුණු කිරීම හා ඔවුන්ට වගකීම් බෙදා දීම. ඒතර ප්‍රථම ආධාර කණ්ඩායම් ඉන්නවා, ගිනි නිවීමේ කණ්ඩායම්, මං කිව්වා ඒ ගිනි නිවීමේ උපකරණ භාවිතය පිළිබඳ වෙනම පුහුණු කරපු අය අපි ආයතනය තුල පවත්වා ගන්න ඕනේ. හරි හැමෝටම මේවා භාවිත කරන්න සමහරට දැනුම නැති වෙන්න පුළුවන්. අවදානම අඩු ස්ථාන සහ කාල වේලා යොදා ගැනීම. හරි විශේෂයෙන්ම ඔය පාරවල් හදද්දී ඊට පස්සේ ඔය පාරවල් වල තියෙන සමහරට පාරවල් හරහා යන ජල නල තියෙන අපතේ විදුලි
වයර් ගිහිලා තියෙනවා. මේවා පිළිසකර කරද්දී මේ වගේ අලුත් වැඩියා කරද්දී කාර්යබහුල වෙලාවන් වැඩිපුර වාහනේ ධාවනය කරන වෙලාවල් යොදාගන්නේ නෑ අපි. ලංකාවේ නම් එහෙම තියෙනවද දන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් වල නම් ඒවා සාමාන්‍යයෙන් කරනවා කියනකොට රාත්‍රී කාලේට ඒ සියලු නඩත්තු කටයුතු ගන්නේ අවම ප්‍රමාණයෙන් වාහන ධාවනය වන කාල තෝරාගෙන. ඒක තමයි ඔය කියන්නේ. හරි මාර්ග අලුත් වැඩියා සඳහා මිනිසුන් අඩුවෙන් ගැවසෙන රාත්‍රී කාලේ යොදා ගැනීම කරන්න කියනවා. තේරුණා නේද? right. ඊළඟට වැඩමාරු කිරීම තුළින් ඒකාකාරී බව නැති කිරීම. හරි. ඒ කියන්නේ අහපවර work rotation එක. හරි. ඒ කියන්නේ එකම වැඩේ දිගටම සමහරට කරන්න දෙන්නේ නැහැ. ඒතොර ඒකාකාරී වෙන්න පුළුවන්. ඒතර මෙයා දැන් කරන්නේ එක වැඩක් නම් ඊට පස්සේ ආ ඊළඟට වෙන වැඩකට මාරු කරනවා. හරි. ඊට පස්සේ ආයේ අර මුල වැඩේටම හෝ තවත් වැඩකට මාරු කරනවා. එහෙම කරන්න පුළුවන් කියනවා. ඒකේ අර ඒකාකාරී බව කියන එක නැති කරගන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි නේද? මොනබතේ පරිපාලනමය ක්‍රියාමාර්ග. දැන් පාඩම් කරගන්න ඕකෙන් කීපයක් වාලා. හරිද? ඊළඟට මෙන්න මේ අතිශය වැදගත් මම කියවපතේ මේ අවුරුද්දේ ස්පොට් ටෙස්ට් එකේ තිබුණා. සමහර අවුරුදු වල විභගත එකෙත් අහනවා. සමහර අවුරුදු වලදී බහුවර්ණිකෙත් අහනවා. හරිද? ඒ නිසා මේ සේෆ්ටි සයන්ස් ටික මතක තියාගන්න. මේට අමතරව තව ඔයාලා හොයන්න ගවේෂණය කරන්න. දැන් මේ දවස්වල තියෙනවා සමහර විට ඔයාලට හම්බ වෙනවනේ නේ. ඒවත් බලන්න. එතන මෙතන ඒ වගේ ආරක්ෂිත සුහුරු කියලාත් අපි මේවට කියනවා. ආරක්ෂිත සුහුරු වචනේ ඔන්න ලියා ගන්න. ආරක්ෂිත සුහුරු. right. ඒතර පළවෙනි එක මේක දැකලා ඇති. සමහර තෙල් බවුසර් වල පිටිපස්සේ ගහලා තියෙනවානේ. ඔය පළවෙනි එක බලන්න හොඳට තෙල් බවුසර් වල අර වහා ගිනි ඇවිදෙන සොළුයි කියලා ගහලා මේ සංකේතයක් තියෙනවා. එහෙනම් මොකක්ද ඒකේ කියන්නේ? ඔව් වහා ගිනි ඇවිලෙන සොළුයි. ඊළඟට ඔනෝක පැටලෙයි. දැන් ඔයාලට පේන නිකන් මොනවා හරි චලනය වෙන කොටසක් පෙන්වනවා වගේනේ නෑ. ඕකෙන් පෙන්වන්නේ කොහේ දෙවෙනි එකෙන් පෙන්වන්නේ විකිරණශීලී අනතුරු ඇති ප්‍රදේශයක් කියලා. දැන් මේ අවුරුද්දේ ස්පොට් එකේ ඕක තිබුණා. හරි මේ අවුරුද්දේ ස්පොට් එකේ ඕක තිබුණා. ඊළඟට තුන්වෙනි එකෙන් පෙන්නන්නේ ත්‍රිකෝණය ඇතුලේ අර විදුලි සැර වගේ ඒ සංඥාව දාලා අර විදුලි කොටනකොට යන්නේ නේද? කොහොම දැකලා ඇතිනේ නේද? විදුලි කොටනකොට බලන්න කොහොමද? අහසෙන් එහෙම යනවා ඉරි වගේ. ඒතර අධි වෝල්ටීයතාව සහිත ප්‍රදේශයක් විදුලි සැර වදින්න පුළුවන් ප්‍රදේශයක්. ඊළඟට ඊළඟ එකෙන් කියන්න පොතේ කන් ආවරණ පැලඳීම කරන. ඒ කියන්නේ ඒ ප්‍රදේශයට හෝ ඒ වැඩ බිමට ඇතුල් වෙනකොට එහි අධික ශබ්දයක් ඇති කරන උපකරණ යන්ත්‍ර සූත්‍ර තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන් මොනව පැලඳගෙන ඉන්න කියනවාද? කන් ආවරණ පැලඳගෙන යන්න. ඊළඟට පාවරණ පැලඳීම. ඒතර බූට් දෙකක් වගේ සංඥාවක් දාලා තියෙනවනම් අනිවාර්යයෙන් මොනව පැලඳෙන්න ඕනද? පාවරණ පැලඳෙන්න ඕන. ඊළඟට අත් ආවරණ පැලඳිය යුතුය. ඊට පස්සේ මුඛ ආවරණ මේ දවස්වල ওই දෙක බහුලයි. විශේෂයෙන් දෙවෙනි එක මුඛ ආවරණ පැලඳිය යුතුය. ඊට පස්සේ ඇස් ආවරණ අන්ධයෙක් ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. හරි. ඇස් ආවරණ පැලඳිය යුතුය. ඊට පස්සේ හිස් ආවරණ පැලඳිය යුතුය. මේ සංකේත ටික ඔන්න මතක තියාගන්න. හරිද? right. ඊළඟට පොතේ අපිට තියෙන අවසාන පියවර. දැන් මේ දක්වා කරපු ටික ගැටලුවක් නෑ නේද? හරි බේසික් ටිකක් නේ තියෙන්නේ නේද? අපි සාමාන්‍ය එදිනදා ජීවිතේ අපිට දකින්න ලැබෙන දේවල් ටිකක් තමයි අපි මේ කතා කරන්නේ. අමුතු දේවල් මේ නෑ නේද? දැන් මම හැමදාම කියන්නේ අපි රසායන විද්‍යාවේදී කතා කරනවා ජීවිතේ කවදාකවත් දකින්න බැරි දේවල් ගැන. මොනවද? ඉලෙක්ට්‍රෝනේ කවුද දැකේ? කවුද දැකලා තියෙන්නේ මේනකොට? මමවත් දැකලා නේ. අඩුම තරමේ ඔය ඉලෙක්ට්‍රෝනේ හොයාගත්ත මිනිස්සුයවත් එහෙම දැකලා නැතුව යදිනේ සමහරවිට. අනේ ඉලෙක්ට්‍රෝනේ කියන්නේ ප්‍රෝටෝන දැකලා නැහැනේ පුතේ අපි ඉගෙන ගත්තට. නියුට්‍රෝන දැකලා නැහැනේ. අපි දැකලා නැති ඒවා ගැන නෝ ඒ ඉගෙන ගන්න. හැබැයි මේවා අපි ඔක්කොම සැබෑ ලෝකයේදී අපිට ඇහෙන් දැකලා බලා ගන්න පුළුවන් දේවල් මේවා. භෞතිකව හඳුනා ගන්න පුළුවන් දේවල්. ඒක නිසා අමාරුයි කියලා හිතන්න කිසිම හේතුවක් නැහැ. හරිම ලේසි සරල දේවල් ටිකක් තියෙනවා. right. ඊළඟට අපි අනාගතයේ පස්වෙනි ක්‍රියාමාර්ගයට ඒ තමයි මොකද්ද? පුද්ගල ආරක්ෂණ උපකරණ භාවිතය. personal protective equipment PPE කියලා අපි කියනවා. PPE. හරිද? දැන් මේ මම එදත් කියන්නේ ඇති උදාහරණයක් විදිහට මේ පුද්ගල ආරක්ෂණ උපකරණ වලින් පොතේ ආපදාව වෙන එක වළක්වන්න බෑ ඇත්තටම. ඒ ආපදාව නිසා සිදුවන අනතුරේ බරපතලකම
වළක්ව ගන්න පුළුවන්. මතකද මගේ උදාහරණය දැන් උඩ බාසුන් නැහැ කෙනෙක් බිත්තියක් බඳිනවා. හදිස්සියේ මේ බාසුන් නැහැගේ අතින් ගඩොලක් අතහැරෙනවා පුතේ. මේ අතහැරුණු ගල දැන් ඔන්න එනවා එක සීරුවට බිමට තොරණේ වේගන නේද? නිශ්චලතාවයෙන් පටන් අරගෙන හරි තොරණේ වේගන එනවා. හරි බිමට එනකොට ලොකු වේගයක් තියෙන්න පුළුවන්. නැත්නම් ලොකු ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. හරිද? දැන් ඔය එන ප්‍රවේගය වැඩි නම් ගම්‍යතාව වැඩි. ඔන්න නේ භෞතික විද්‍යාවෙන් කිව්ව ප්‍රවේගය වැඩි ගලක් ටිකක් බරයි. දැන් ගම්‍යතාවත් වැඩි. හරිද? දැන් ඔක ඔලු ගෙඩියට පතිත වුණොත් නේද? ඔලු ගෙඩිය චක බ්ලාස් වල යන්න පුළුවන් පුතේ. ඒ නිසා අපි ඒ අනතුර අවම කරගන්න මොකද කරන්න ඕනේ? ඔලුවට ආවරණය. ඒ කියන්නේ සේෆ්ටි හෙල්මට් එක කැප් එකක් නිකන් තොප්පියක් දාන්න හිටියට හරියන්නේ නැහැ. හරි. සේෆ්ටි හෙල්මට් එක හොඳ තද ආවරණයක් තියෙන හෙල්මට් එකක් දාගන්න ඕනේ. හරි. මේ දාගත්ත කියලා අනතුර වෙනවා. ඔලු ගෙඩිය උඩට ගඩොල වැටෙනවා. හැබැයි පුතේ අපේ ඔළුව ආරක්ෂා වෙනවානේ. පොඩි කම්පනයක් වගේ ඇති වෙන්න පුළුවන්. ටිකක් වෙලා යනකල් මොකද උනේ කියලා තමයි හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔළුවට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඒ නිසානේ අපි බයික් එකේ යනකොට නේද? බයික් එකේ යනකොට හෙල්මට් එකක් අනිවාර්යෙන් පළඳින්න කියන්නේ. හැබැයි මම දැකලා තියෙන එක නේ මෙහෙමයි. දැන් අපේ මිනිස්සු එන්න අපතේ දැන් ඕකාර නීතියක් තියෙන නිසා කරන්නේ. යන්නේ අර තේරුම් අරගෙන අවබෝධයෙන් කරන්නේ නැහැ ගොඩක් අය. හරිද? හෙල්මට් එක දාන්න ඕන නැත්නම් පොලිසියෙන් දඩකොලේ ලියනවා. ඒ නිසා මං හෙල්මට් එක දාගෙන යන්න ඕනේ. ඒ හැරෙන්න මේ හදිස්සියේ ඉතින් කියන්න බෑනේ නේද? අපි පාරේ යනකොට අපි කොච්චර හොඳින් ගියා සමහරට වෙන එකෙක් ඇවිල්ලා දඩෝරියන් ගල හප්පන්න බැරි කමකුත් නෑනේ. හදිස්සියේ බල්ලෙක් පයින්නවනේ. බල්ලොන්ට කිසි චාරයක් නෑනේ. හරි. ඔහොම එනවා. හරි. දැන් මෙහෙම බල්ලොන් එනවා ඈ. මට වෙලා තියෙන දේවල් බයික් එකේ නන්නේ මේ කාර් එකේ. හරි පරණ කාර් එකේ දැන් බල්ලොම පාර පහින්න එනවා. දැන් මම මෙහාටනේ යන්නේ. ඉතින් මම මේ පැත්තට මේක අහපු වෙලා යනවා අනිත් පැත්තට. දැන් ඩෝංගලවද? අය ඔයාලට තේලා ඇති. හරි පරිස්සමෙන් බල්ලා කියන්නේ එහෙම පොරක්. හරි මෙහෙම දැන් පාරෙන් එනවා පුතේ ඔහම. හරි මේ පැත්තට එනවා ඔහම. ඔහොම එනවා. දැන් මම මේ පැත්තෙන් එනවා වම් පැත්තෙන් මම එනවා පාරේ. දැන් මම මෙහාටනේ යන්නේ. ඒ නිසා මම මොකද කරන්නේ? දකුණු පැත්තෙන් හරවලා දාගන්න. මේ කොටස් දාලා මොකද කරන්නේ? අහපව හැල්ලා යනවා. එතකොට මොකද? හරි. ඕක දැන් කාර් එකේ නම් යවුලක් නෑ. ඉතින් බෆර් එකට පොඩ්ඩක් එහෙම හානියක් වුණා. බල්ලට ඉතින් කොහොමත් හානියක් වේවි කාර් එකක වැදුනොත්. බයික් එකක යනකොට ඔය දේ වුණොත් අනිවාර්යෙන් පෙරලෙනවනේ. ෂුවර් ඇන් ෂොට් නේ පෙරලෙනවා. කලාතුරකින් ඉතින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණොත් ඇරෙන්න එන වේගෙත් එක සමහරට පෙරලෙන්න පුළුවන්. ඒ පෙරලෙන මොහොතේදී ඔලු ගෙඩිය බිම වදිනවනේ. හෙල්මට් එකක් දාන්න හිටියොත් ඔලු ගෙඩිය ආරක්ෂා වෙනවා. තුවාල වේවි. ඒ තුවාල හොඳ වේවි. නමුත් ඔලුවට ඩැමේජ් එකක් වුණොත් සමහරට ජීවිතෙත් නැති වෙන්න පුළුවන් නේ. ඒ නිසා තේරුම් අරගෙන අපි හෙල්මට් එක දාන්න ඕන. සමහර ඉන්න පොලිසියෝ ඉන්නවා දැක්කොත් අස්ගාල හෙල්මට් එක දා ගන්නවා. එතකල් හෙල්මට් එක අතේ. නැත්නම් ටැංකිය උඩ ඉස්සරහා බයික් එකේ ටැංකිය උඩනේ. හරි ඒ නිසා ඇයි හෙල්මට් එක දාන්නේ කියන එක අවබෝධයෙන් දකින්න ඕන. දැන් හිතේ මම හැප්පෙන්නේ මම පෙරලෙන්නේ බල්ලෝ නෙමෙයි අලි පැන්නත් අපි කෙලින් කියලා නෑ. එහෙම වෙන්නේ නෑනේ ඉතින්. බයික් එකේ රෝද දෙකයි නේ තියෙනකොට. පෙරලෙනවනේ. බයික් එකේ රෝද දෙකයි. හිතාන්නම් ඉන්නේ ජෙට් එකක් තමයි මේ මම පදින්නේ කියලා. නමුත් ඇත්තටම හිතාන හිටියට ජෙට් එකක් කියලා බයික් එකනේ පදින්නේ ඇත්තටම. හරි. ඒක ඊළඟට මම තව දැකලා තියෙන දෙයක් තමයි මේ අපේ දෙමව්පියෝ කරන ලොකු වැරද්දක් තියෙනවා. අපේ දෙමව්පියෝ කරන ලොකු වැරද්දක්. මම පොලිසිය වගේ හිටියනම් අනිවාර්යෙන් නතර කරලා හොඳ දේශනයක් දීලා තමයි යවන්නේ. වෙලාවට මම පොලිසිය ගියේ නැත්තේ. දැන් දෙමව්පියෝ හෙල්මට් එක දාගෙන යනවා. විශේෂයෙන්ම ඔය ඉස්කෝලේ වල බලන්නකෝ පොඩි බබාලා එක්ක යනවා. අපි ඉස්කෝලේ යන දකින්නවනේ එතකොට. ඉස්කෝලේට උදේට දෙමව්පියෝ එක්කගෙන එනවා. අපූර්වට තාත්තා හරි අම්මා හරි හෙල්මට් එක දාගෙන එනවා. ළමයාට හෙල්මට් එකක් නැහැ. ඒ කියන්නේ ළමයාගේ ඔළුව හැදලා තින්නේ යකඩ වලින්. ප්‍රශ්නයක් නැහැ. හැප්පුණත් අවුලක් නැහැ. ඒ ඔළුවකදී ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ එතනදී අම්මා හෝ තාත්තා ඒ හෙල්මට් එක දාලා තියෙන්නේ අවබෝධයෙන් නෙමෙයි. ඒ අම්මා හෝ තාත්තා හෙල්මට් එක දාන්නේ අවබෝධයෙන් නෙමෙයි. අවබෝධයෙන් නම් තේරෙන්න ඕන. අඩුම තරමේ එක වසරකවත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා නම් තේරෙන්න ඕන.
යකෝ මගේ ඔළුව වගේම පොඩි එකාගේ ඔළුවත් ආරක්ෂා කරගන්න ඕනනේ කියලා. කියන්න බෑනේ. අපි දන්නේ නැහැ මොනවා වේද කියලා. නේද? ඒ නිසා අනිවාර්යෙන් ඕන තරම් ওই පොඩි හෙල්මට් එකක් තියෙනවනේ දැන් වෙළඳ පොලේ ගන්න නේද? පොඩි එකාටත් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? හෙල්මට් එකක් දාගෙන යන්න ඕන. නේද? අම්මගේ හරි තාත්තගේ හරි ජීවිතේ බේරනට වැඩක් තියෙනවා. අර දරුවට මොනව හරි වුණා. ඒ නිසා දැක්කොත් කියන්න කතා කරලා මාමේ මොකද්ද ඔය කරන වැඩේ තේරුම ඈ මාමා විතරක් ඔළුව ආරක්ෂා වුණාම ඇතිද ඔය පොඩි එකාට හෙල්මට් එකක් අරන් දෙන්නකෝ කතා කරලා කියන්න අනිවාර්යයෙන් නැන්දේ කතා කරලා කියන්න නැන්දේ හරි අක්කේ හරි මොනවා හරි කතා කරලා කියන්න ඔය පොඩි එකාට හෙල්මට් එකක් දාන්න යන්න ඔයාගේ ඔළුව විතරක් ආරක්ෂා කරන්න හරියයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ වැරද්දනේ පෙන්නලා දෙන්නේ නේ හරි ඉතින් අවසානයේ තියෙන හෙල්මට් එක දාගෙන යන්න කියලා අපි ඊට පස්සේ ආවනේ සෝරි පුද්ගල ආරක්ෂණ උපකරණ වලට ආවනේ. ඒතර හෙල්මට් එක පැලඳීම සම්බන්ධව තමයි මම කිව්වේ. හරි. ඒතර ඒකෙන් වෙන්නේ පුතේ අර අනතුර නිසා නැත්නම් ආපදාව නිසා සිදුවන අනතුර අපිට අනතුරෙන් සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. නැත්නම් වළක්වා ගන්න පුළුවන්. ආපදාව සිද්ධ වෙයි. හරි ආපදාව සිද්ධ වෙයි නමුත් ඒකට ලක්වන පුද්ගලයන්ට සිදුවන හානිය අපිට අවම කරගන්න පුළුවන්. පැහැදිලි නේද? right. ඉතින් එවැනි පුද්ගල ආරක්ෂණ උපකරණ කීපයක් පළවෙනි ටියුට් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටික පුතේ බලා ගන්න. මේ දවස්වල ටීවී එක දිහා බලා හිටපුවාම අර කොරෝනා රෝගීන් එහෙම කැඳගෙන එන්න 19 යනුවේ අපේ PHI මහත්තුරු එහෙම දිහා බලපුවාම ඔයාලට මේ සියල්ල හඳුනා ගන්න පුළුවන්. හරි. එයාලා අඳින්න පුළුවන් සියලු ආරක්ෂිත පැළඳගෙන ඉන්නේ. ඒතර ඔයාලට පොඩ්ඩක් ඒ ටික බලාගත්තොත් ආය අමුතුවේ මේ නෝට් එක නැත්නම් මේ ටියුට් එකේ රූප බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. එතන අපිට ලියා ගන්න තියෙනව නේද? හරි. පුතේ අපි හිස්තන පුරවගමු. ලියන්න මේ විදිහට භෞතික රසායනික සහ ජෛවීය භෞතික රසායනික සහ ජෛවීය ආපදා අවස්ථාවලට නිරාවරණය වීම අවම කිරීම සඳහා සේවකයාගේ ශරීරය හෝ ශරීරයේ යම් කොටසක් ආවරණය වන පරිදි සකස් කළ උපකරණ හෝ පළඳනා භාවිත කිරීමෙන් අවදානම අවම කිරීම මෙහිදී සිදුවේ හරි පැහැදිලි නේද ඊට පස්සේ යටින් දීලා තියෙනවා
එසේම ශරීරය ආවරණය කිරීමට අමතරව කාර්ය පහසු කිරීම සඳහා අවශ්‍ය මෙවලම් රඳවා ගැනීම මගින් ශ්‍රම ආපදා අවම කර ගැනීමටද හැකි ලෙස පළඳින පැළඳුම්ද මේට අයත් වේ කියලා. පැහැදිලිද? නැවත ඕනනම් කියවා ගන්න. එසේම ශරීරය ආවරණය කිරීමට අමතරව කාර්ය පහසු කිරීම සඳහා අවශ්‍ය මෙවලම් රඳවා ගැනීම මගින් ශ්‍රම ආපදා අවම කිරීමටද හැකි ලෙස පළඳින පැළඳුම්ද මේට අයත් වේ කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපේ අඳිනදී අපිට අවශ්‍ය යම් යම් උපකරණ එහෙම රඳවා ගන්න පහසු වෙන විදියට. හරි ඔයාලා දැකලා ඇති සමහර අය අඳිනේ වගේ තියෙන පොඩි පොඩි පොකට් තියෙන ඒ වගේ අවශ්‍ය අඬු බඬු අනම්මනම් ඔක්කොම යා රඳවාගෙන එන්න. ඒතර ඔයාට පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. දෙකෙන් අපි කියනවා ශ්‍රම අපදායම අපිට වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. රයිට් පුතේ ඔන්න ඒ ටික ඊළඟට එහා පැත්තේ පිටුවේ තියෙනවා පුද්ගලාරක්ෂක උපකරණ භාවිත වන අවස්ථා කියලා මම වගුවක් දාලා හරි වගුවක් තියෙනව නේද? බලන්න එතන එතන දීලා තියෙනවා සේවා ස්ථානය. හරි සේවා ස්ථානයේ තියෙනවා. ඊට පස්සේ පුද්ගලාරක්ෂක උපකරණ කියලා තියෙනවා. ඊට පස්සේ භාවිත කිරීමේ අරමුණ කියලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් නේද ඒ ටික කියවා ගන්න? මම කියවන්න ඕනද? දැන් පළවෙනි එක වැඩ ඉදිකිරීම වැඩබිමක මොන වගේ පුද්ගලාරක්ෂක උපකරණද පැළඳීම සිද්ධ වෙන්නේ? හිස් ආවරණ මම කලින්වත් කිව්වා. ඒ ආරක්ෂක සපත්තු නේද? ඔය ගල් එහෙම ඒවා පුතේ කකුල උඩට වැටෙන්න පුළුවන්. ඊටසේ අත් ආවරණ විශේෂයෙන් ඔය සිමෙන්ති එහෙම අල්ලද්දී පුතේ අපි අත් ආවරණ පළඳින්න ඕනේ. නැත්නම් ඒ සිමෙන්ති වලට කාලයක් යනකොට අපේ අත් වලට එහෙම හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ඔය ගල් එහෙම අල්ලනකොට නේද? විශේෂයෙන් ඔය සමහර කළු ගල් වගේද දැන් හිතන්න අත්විවරමක් දානවා කියලා. අපි ඒ කළු ගල් එහෙම නේ උස්සනකොට නේ එකපාර ලෙස්සල වගේ ගියොත් අපේ ඇඟිලි එහෙම සිරලා යන්න පුළුවන්. ඒත් ඒවා වළක්වා ගන්න වැදගත් වෙනවා. ඒතර හිස් ආවරණ වැටීමකදී එහෙම නැත්නම් උඩකින් රවුමේ වැටීමෙන් හිසට සිදුවන හානි වළක්වා ගන්න. ආරක්ෂක සපත්තු තියුණු ආයුධවලට හා ඇනවලට තුවාල සිදුවීම වැළැක්වීම. හිතන්නකෝ බිම තියන ඇණයක් ගහපු ලෑල්ලා. හරි අපි ඇනේ දකින්නේ හිතන්නකෝ නිකන් හරි පෑගුණොත් නේද? ඇනේ කකුල පසාරු කරගෙන යනවනේ. හැබැයි අපි සපත් දෙක දාන්න කිව්වොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට අත් ආවරණ තව එකක් තියෙනවා බර යමක් වැටීමෙන් තැලීම සිදුවීම වැළකීමයි. කිව්වා අලක් වගේ එකක් කකුලට වැටුණොත් තැලීම සිදු වෙන්න පුළුවන්. ඊළඟට අත් ආවරණ ආයුධ වලට කැපීමෙන් සිදුවන තුවාල සිදුවීමෙන් වැළකීම. හරි. ආයුධ අපි භාවිත කරනකොට ඒ අත කැපීම වළක්වා ගන්න වැදගත් වෙනවා. ඊට පස්සේ භාණ්ඩ එසවීමේදී සීරීම් වලින් හා තුවාල සිදුවීමෙන් වැළකීම. ඒකත් මම කියවනේ. හරි. ඊළඟට කෘෂිකාර්මික වගාබිමක විශේෂයෙන් මුඛ ආවරණ පලිබෝධනාශක යොදාද්දිපතේ අපිට ඒවා ආග්‍රහණය වෙන එක වළක්වා ගන්න. ඊළඟට ආරක්ෂක සපත්තු විශේෂයෙන් සර්පයන්ගේ දෂ්ට කිරීම වලින් අපිට ආරක්ෂා වෙන්න. ඊට අමතරව විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෑගෙන එක වළක්වා ගන්න. දැන් ඊට අමතරව අපිට කියන්න පුළුවන් අර මීයන්ගේ මුත්‍රාවල නේ ලෙප්ටෝස්පයිරොසිස් වගේ leptopyra intergens වගේ බැක්ටීරියාව හිටියොත් නේද ඒ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒතර ඒ ඔක්කොම අපිට වළක්වා ගන්න පුළුවන්. අපි මොනවද පැලඳගෙන හිටියොත්ද? ආරක්ෂිත සපත්තු පැලඳගෙන හිටියොත්. රයිට්. ඊළඟට ආරක්ෂක කබා ඒකත් විශේෂයෙන් සතුන්ගේ සපාකයන් වළක්වා ගන්න. ඊළඟට විෂ රසායන ද්‍රව්‍ය සීමේදී සමය ආසාදන වලින් ආරක්ෂා වෙන්න. ඒ කියන්නේ ආරක්ෂිත කබායක්. නැත්නම් අපි ගොඩකට ඔය ඒප්‍රම් කියලා තුහට කියනවා. ඊළඟට පුතේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපි මුඛාවරණ පැළඳීම කරන්න ඕනේ විශේෂයෙන් අධික දූවිල්ලෙන් වගේ ආරක්ෂා වෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවක නේද? අනිවාර්යෙන් අපි ඒ දූවිල්ලෙන් ආරක්ෂා වෙන්න පුතේ මුඛාවරණ පැළඳීම කරන්න අවශ්‍ය වෙනවා. රයිට්. ඊළඟට පිටි කොටන තැනක් වෙන්න පුළුවන්. ඒ වගේ නේ ස්ථානයක නම් ඒත් අපි මුඛාවරණ පැළඳීම කරන්න. මොකද ඒ ඩස්ට් එක එන්න පුළුවන්. ඊළඟට තාපාරක්ෂක කබා. හරි. අධික රස්නයක් නිකුත් කරන උපකරණයක් ගාව වැඩ කරනවා නම් අපි ඒ තාපාරක්ෂක කබා පැළඳීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට කන්න ආරක්ෂක පළඳන. හරි. අධික ශබ්දයක් නිකුත් කරන තැනක නම් අපි වැඩ කරන්නේ නේද? කන්න ආරක්ෂක කබා පැළඳීම කරන්න ඕන. ඊට පස්සේ ඇස් ආවරණ අධික ආලෝකය විශේෂයෙන් පෑසීම්
කටයුතු කරන අවස්ථාවකදී හරි ඒ වගේම යකඩ කපනකොට වගේ අපි ඇස්සාවරණ පැළඳීම සිද්ධ කරන්න ඕන. පැහැදිලිද? ඒතකොට ඒ අපි කතා කළේ පුතේ ප්‍රධාන සේවා ස්ථාන 3ක් යටතේ අපි බහුලව පැළඳීම සිද්ධ කරන ආරක්ෂක පළඳනා මොනවද කියන එක දෙක චුට්ටක් ඔන්න පාඩම් කරලා මතක තියාගන්න උදාහරණත් එක්ක. right. ඔන්න පුතේ ආපදා වැළැක්වීම කියන මාතෘකාව එතනින් ඉවරයි. අපි නැවත මතක් කරගමු සාරාංශයක් විදිහට ප්‍රධාන මාතෘකා ටික. ආපදා වැළැක්වීමේ ක්‍රියාවලිය පොතේ පියවර 3ක් තියෙනවා කිව්වා. මොනවද පියවර 3? ආපදා හඳුනා ගැනීම, ආපදා විශ්ලේෂණය, ඊට පස්සේ ආපදා පාලනය. හරි. එතකොට ආපදා හඳුනා ගැනීම සඳහා අපි අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ගයක් මතක තියාගන්න, ප්‍රධාන ක්‍රමවේදය මතක තියාගන්න. අපි කිව්වා එකට ආරක්ෂක විගණනයක් තමයි අපි සිද්ධ කරන්නේ. ආරක්ෂක විගණනය ඉංග්‍රීසියෙන් කිව්වා safety audit එකක් සිද්ධ කරනවා. පැහැදිලිද? ඒතර ආරක්ෂක විගණනයේ පියවර දෙකක් තිබුණා. ඉස්සෙල්ලාම අපි ආරක්ෂක විගණන කමිටුවක් පොතේ හදා ගන්න ඕන. ඊට පස්සේ මේ කමිටුව මගෙන් සිදුවිය හැකි අනතුරු ආපදා හඳුනාගෙන ඒකේ චෙක් ලිස්ට් එකක් පිරික්සුම් ලයිස්තුවක් මොකද කරන්න ඕනේ කිව්වේ හදා ගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ආපදා විශ්ලේෂණයේදී කරන්නේ අර හදාගත්ත ලයිස්තුවේ පොතේ ප්‍රමුඛතා පිළිවෙලක් වගේ සකස් කරගන්නවා. ඒ කියන්නේ සිදුවීමේ ප්‍රවණතාවයේ වැඩි සහ වැඩි අනතුරක් සිදු කළ හැකි ආපදා ටික අපි විශේෂයෙන් හඳුනා ගැනීම කරනවා. ඒ ටික තමයි අපි කිව්වේ ආපදා හඳුනා ගැනීම. ඊළඟ දෙවෙනි එක ආපදා විශ්ලේෂණ. ඊළඟට අපි තුන්වෙනි එක තමයි අද කතා කළේ පොතේ ආපදා වැළැක්වීම. මෙතන මේ ආපදා වැළැක්වීමේ ක්‍රියාමාර්ග පහක් තියෙනවා. හරි. ඒ ක්‍රියාමාර්ග පහ අපි ඒ වගේ ඵලදායීතාව, ඒ වගේ කාර්යක්ෂමතාව අනුව පෙළගස්සුවාම මේකට කියනවා ආපදා වැළැක්වීමේ දූරාවලිය කියලා. ඒ අනුව පොතේ ඵලදායීතාව වැඩි වෙන එක අපි කියව මොකක්ද? කාර්යක්ෂමතාව වැඩි වෙන එක අපි කිව්වා ඉවත් කිරීම. ඊළඟට විකල්ප භාවිතය, ඊළඟට ඉංජිනේරුමේ ක්‍රියාමාර්ග, ඊළඟට පරිපාලනමේ ක්‍රියාමාර්ග, අවසානික තමයි අපි කියව මොකක්ද? පුද්ගල ආරක්ෂණ උපකරණ පැළඳීම. ඔන්න ඔය ටික තමයි අපි මේ දක්වා පැහැදිලි කරගෙන ආවේ. ගැටලු නෑ නේද? හරි. ඊළඟට අපිට තියෙනවා පාඩමේ අවසාන මාතෘකාව පැත්තට යන්න. ඒ තමයි පොතේ ආපදා වැළැක්වීමේ නීතිමය ලක්ෂණ කියලා තමයි මාතෘකාව දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ අහන්නකෝ මම උදාහරණයකින් කියන්නම්. දැන් අපි පාරේ යනකොට අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද තියෙනවනේ. මොනවද? පාරේ යනකොට පයින් යනවා නම් දකුණෙන් යන්න ඕන. පාර මාරු වෙනකොට අනිවාර්යෙන් කහ ඉරකින් නැත්නම් දැන් නම් සුදු ඉරකින් මාරු වෙන්න ඕන. විශේෂයෙන් තදබද නගරයක වගේ නම් අර වෙනම තියෙනනේ පුතේ පදික වේදිකාව යන්න. ඒ පදික වේදිකාවෙන් යන්න ඕන. ඊට පස්සේ අපි කොළඹ වගේ පැතිවලට දැන් වගේ කුරුණෑගලක් තියෙනවා නේද? දැන් අර අපි ටවුන් එකෙන් අර දඹුලු පාර, නුවර පාර, කොළඹ පාර, මේ පුත්තරම් පාර ඒවට මාරු වෙනකොට අපිට වෙනම හදලා තියෙනවා මොකද්ද? අර නේ බින්ගේ හදලා තියෙනවා. ඒතර පාරෙන් එහාට එහෙම පයින්නේ නැතුව අපි මොකක්ද අනුගමනය කරන්න ඕනේ? ඒ බින්ගේ අනුගමනය කරන්න ඕන. හරි. දැන් ඔය සමහර දැන් කුරුණෑගල නම් එහෙම තියනවාද දන්නේ නැහැ. සමහර කුරුණෑගල පැති. සමහර නගර තියෙනවා එහෙම බින්ගේ හදලා තියෙනවා නම් බින්ගේ ඇතුලෙන් ගියේ නැත්නම් හදිසියේ පාර උඩින් පාර මාරු වුණොත් පොලිසිය මොකද කරන්නේ? අල්ලගෙන දඩ ගහනවා. පොලිසියෙන් දඩ ගහනවා. එහෙම දඩ ගහන්න පුළුවන් නීතිය අනුව. හරි. කහිර තියද්දි වෙන තැනකින් පාර මාරුනොත් ඒකට දඬුවම් කරන්න පුළුවන්. හරි. ඔය මතකයි මේ කොළඹ නම් මුලින් දඬුවම් දඩකොළ ලියන්නේ එන්න කියනවා. මෙන්න මේ දවසට විස්තර අරගෙන මෙන්න මේ දවසට එන්න කියනවා. ඇවිල්ලා මේ ඔය වගේ මේ ඔය පදිකය වැරදි කරන පදිකය 50ක් 100ක් විතර අල්ලගෙන ඔක්කොටම එන්න කියනවා. එන්න කියලා වෙනම දේශනයක් දෙනවා පොලිසිය. හරි වෙනම පොඩි දේශන ශාලාවකට රැස් කළා දෙ. මෙහෙමයි පාර මාරු වෙන්නේ මෙහෙමයි යන්න ඕනේ මේ අනතුරු සිදු වුණු ෆොටෝස් එන දාලා එහෙම දේශනයක් දෙනවා. ඒ තමයි මුලින්ම කරන දේ බොහෝ විට. හරි සමහර විට දඩකොළ නිකුත් කරන්න
පොළව. හැදෙන්නේ නේද? දැන් අපි වාහනයක යනකොට අපි අනිවාර්යෙන් වම් පැත්තේ යන්න ඕන. නේද? ඊට පස්සේ පදික මාරුව නේද ඒකට කියන්නේ අපි. අහිර කියලා කියන්නේ. ඒකකින් ඉස්සර කරන්න බෑ. හරි. එහෙම ඉස්සර කළොත් මොකද වෙන්නේ? අපිට නීතිය අනුව දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් කියන්නේ එක්ක දඩ කොලයක් දෙන්න පුළුවන්. දඩේ ගෙවුවේ නැත්නම් අපිව උසාවි කඳවල අපිට සිර දඬුවම් දෙන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඒ තමා පුතේ මේ ආපදා වළක්වන්න නීතිමය පැත්ත. හරි දැන් ඔය රියානතුරු වළක්වන්න අර අපි කතා කරපු දේවලුත් තියෙනවා. නේද? රියානතුරු වළක්වන්න දැන් හිතන්නකෝ ලොකු වංගුවක් සහිත ස්ථානයක් තියෙනවා කියලා. ඒතර ගහලා තියෙනවා මෙතන වංගුවක් තියෙනවා කියලා. හරි. පල්හැ බෑවුමක් තියෙනවා නම් නේ ගහලා තියෙනවා නේද? මාර්ග සංඥා දානවනේ. පල්හැ බෑවුමක් තියෙනවා කියලා දානවා. නේද? ඊට පස්සේ ටිකක් තද පද ප්‍රදේශයක් නම් වාහන වැඩි ප්‍රදේශයක් නම් උපරිම වේග සීමා දානවා. පැයට කිලෝමීටර් 40යි. දැන් අපි වාරියපොළ ටවුන් එක ඇතුළට එනකොට මම හිතන්නේ කාර් එකක වගේ නම් පැයට කිලෝමීටර් 50 තමයි උඩරිම. ඊට වඩා වැඩි වේගයකින් යන්න බෑ. හරි. ඊටසේ කහිරක් නම් ඉදිරියෙන් කහිරක් වෙනවා නම් කලින් මේක අපිට මාර්ග සංඥාවකින් දැනුවත් කරනවා. ඉදිරියේ කහිරක් දෙනවා. ඉදිරියේ පාසලක් දෙනවා නම් ඒක අපිට කලින් මාර්ග සංඥාවකින් පෙන්නනවා. ඒ තමයි පුතේ අපි මුලින් කතා කරපු ටික. අපදා වැළැක්වීම කියන කොටස තමයි ඒ වෛද්‍ය වෙන්නේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ නීතියෙන් කොහොමද මේ ආපදා වළක්වගන්නේ කියන එක. තේරුණා නේද? හරි. දැන් අපි යමු නෝට් එක පැත්තට. සෑම සේවකයෙකුටම තම වෘත්තිය ආපදාවලට ලක් නොවන අයුරින් සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුය. මතක තියාගන්න අනාගතයේදී අපේ දරුවෝ ඔයාලා නේද? ඔයාලගේම කියලා කර්මාන්ත ශාලාවක් ආරම්භ කළොත් පුතේ අපි කියන්නේ කවුද? සේවා දායකයා නේ? සේවා යෝජකයාද කියන්නේ? සේවා දායකයා, සේවා යෝජකයා. සේවා යෝජකයා. හරි. ඒතර සේවා යෝජකයා විදියට එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා කියලා අපිට කියන්න පුළුවන් නේද? එහෙම නේද කියන්නේ? ස්වාමියා, ස්වාමි පුරුෂ ස්වාමියා නේ. සේවකයා ස්වාමියා. ඒතර ස්වාමියා විදිහට නැත්නම් කර්මාන්ත ශාලාවේ අයිතිකරු විදිහට ඔයාලට වගකීමක් වෙනවා පුතේ. ඔයාගේ ආයතනයේ වැඩ කරන සේවකයාගේ වෘත්ති ආරක්ෂාව තහවුරු කිරීම. ඒක ඔයා නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒකට ඔයා නීතියෙන් බැඳිලා ඉන්නවා. හරි. පැහැදිලිද? යම් විදියකින් ඔයාගේ සේවකයන්ට ඒ નિયમિત ආරක්ෂාවට අවශ්‍ය දේවල් සපයලා තිබුණේ නැත්නම් යම් විදියකින් ඒ සේවකයාට අනතුරක් කරදරයක් වුණොත් ඔයාගේ ආයතනය තුළ වැඩ කරද්දී වාට සිද්ධ වෙනවා එයා වෙනුවෙන් වන්දි ගෙවන්න. පැහැදිලිද? වාට සිද්ධ වෙනවා එයා වෙනුවෙන් වන්දි ගෙවන්න. ඒ නිසා මතක තියාගන්න දැන් අපි අනාගතයේ උත්සාහ කරන්නේ මම හැමදාම කියනවා වගේ රැකියා කරන අය නෙමෙයි රැකියා මවන අය එළියට දාන්නනේ නේද? ජොබ් සීකර්ස්ලා නෙමෙයි මම කියන්නේ හැමදාම ජොබ් මේකර්ස්ලා තමයි එළියට ගන්න ඕනේ. ඉතින් ඔයාලා හැමෝම නේද? තව කවුරු හරි යටතේ වැඩ කරනවට වඩා සුදුසු වෙන්නේ තමන්ගෙම කියලා මොන හරි දෙයක් පටන් අරගෙන තවත් 10කට 15කට 100කට 200කට නේද? රැකියා අවස්ථා ලබා දෙන හොඳ ව්‍යවසායකයෙක් වෙනවනම් තමයි රටේ ආර්ථිකයට ඔයාලා ලොකු දායකත්වයක් ලබා දෙන්නේ. ඒ මට්ටමට තමයි පත්විය යුත්තේ. ඉතින් එදාට ඔයාලට මේ කියන දේවල් ගොඩක් උපකාරී වේවි. තමන්ගේ සේවකයෝ කොහොමද වඩා සුරක්ෂිතව ඒ වෘත්තියේ යොදවන්නේ කියන එක. රයිට් පුතේ. එහෙනම් සපයා දිය යුතුයි. එසේ නොකිරීම නීති අනුව වරදකි. මං කිව්වේ එහෙම වුණොත් ඔයාලට සිද්ධ වෙනවා. හරි. ඒ අපදාවට ලක් වුණ කෙනාට වන්දි ගෙවන්න සහ සමහර විට ආගේ ආයතනය වහලා දාන්න වෙයි. හරි. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර විට ඔය ආරන් තියෙන ප්‍රමිති සහතික වාගෙන් අයින් කරાવી. දැන් විශේෂයෙන් අපි කතා කරපු ෂෙයර්ස් මතක ඇති. නේද? අර
ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා මේ වෘත්ති ආරක්ෂණය සම්බන්ධව. ඒක ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් තමයි ලබා දෙන්නේ. ඒතකොට ඒ වගේ අවස්ථාවකදී ඒක යාලට රීකෝල් කරන්න පුළුවන්. නැවත ඔයාලගෙන් ගලවලා ගන්න පුළුවන්. හරි. ඒතර ඒ වගේ ලොකු බරපතල තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පුතේ. හරි. දැන් එමු අපි ඊළඟ කෑල්ලට. සේවා සුරක්ෂිතතාව, සේවක සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳව ක්‍රියාත්මක ආඥා 50 අන 52ක් දෙනවා පුතේ ශ්‍රී ලංකාවේ. මොන මතකේ තියාගන්න. හරි. සේවක සුරක්ෂිතතාව තහවුරු කරන්න. හරි. ශ්‍රී ලංකාව තුලට දැනට ක්‍රියාත්මක 50 කීයක් තියෙනවද? 52ක් තියෙනවා. මොනවද පුතේ මේ 52? 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා 50. ඔන්න මතක තියාගන්න. 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා 50. අනිත් එක අපි කියනවා පුතේ 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා 50 කියලා කියනවා. හරි. කම්කරු වන්දි ආඥා 50. හරි. ඒතර මේ දෙක ඔන්න මතක තියාගන්න. ඊළඟට 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා 50 ගැන පැහැදිලි කිරීමක් පුතේ දීලා තියෙනවා වලට. යම් භාණ්ඩයක් සම්පූර්ණයෙන් හෝ කොටසක් සාදනු ලබන හෝ අලුත් වැඩියා කරන ස්ථානයක් කර්මාන්තශාලාවක් ලෙස හැඳින්වේ. පැහැදිලිද? එහෙනම් කර්මාන්තශාලාවක් කියන්නේ යම් භාණ්ඩයක් වෙන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් ඒ යම් භාණ්ඩයක කොටසක්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. වාහනයක් කියලා හිතුවොත් වාහනයක් හදන සම්පූර්ණ වාහනයක් හදන තැන ඒක කර්මාන්තශාලාවක්. එහෙම නැත්නම් මේ වාහනේ යම් කොටසක්. හරි? අපි මේ වාහනේ මොකද්ද? වාහනේ එන්ජින් එක හදන තැන. හරි? වාහනයක එන්ජින් එක හදන වෙනම. ඒකත් කර්මාන්තශාලාවක්. එහෙම නැත්නම් ඒ වාහනේ අලුත් වැඩියා කරන තැන. කැඩුනට පස්සේ රිපෙයාර් කරන තැන. ඒත් අපි කියනවා පුතේ කර්මාන්තශාලාවක් කියලා. පැහැදිලිද? එහෙනම් යම් නිෂ්පාදනයක් කරන තැනක් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ කොටසක් හදන තැනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් භාණ්ඩයක් අලුත් වැඩියා කරන තැනක් වෙන්න පුළුවන්. එවැනි තැනක් අපි කියනවා පුතේ කර්මාන්තශාලාවක් කියලා. right. ඒතර ගරාජ් එකක් ගන්න පුළුවන් අපිට. පිඟන් හා ගඩොල් කර්මාන්තශාලාවක්, ඊට පස්සේ වීදුරු කර්මාන්තශාලාවක්, ඒ වගේ. කර්මාන්තශාලා ආඥාපනතේ ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව, සෞඛ්‍ය හා සුබ සාධනය ඉහළ නැංවීමයි. මේ ප්‍රධාන අරමුණ මොකද්ද? ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව, සෞඛ්‍ය සහ සුබ සාධනය. ඔන්න ඔය තුන ආරක්ෂා කිරීම නැත්නම් ඉහළ නැංවීම කියලා අපි කියනවා පුතේ. මෙම ආඥාපනත ක්‍රියාත්මක කරනු ලබන්නේ හයිලයිට් කරගන්න කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තමය සුරක්ෂිතතා අංශය. හයිලයිට් කරලා තියාගන්න. මෙම ආඥාපනත ක්‍රියාත්මක කරනු ලබන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තමය සුරක්ෂිතතා අංශය. පුතේ හයිලයිට් කරලා තියාගන්න. අපිට වැදගත් වෙවි බහුවර්ණ පේපර් එකේ, විභගත පේපර් එකේ. හරි. එතකොට මේ පනතින් මෙන්න මේ කියන ප්‍රධාන කරුණු ආවරණය කරනවා කියනවා මොනවද? කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට පෙර අවසර ලබා ගන්න ආකාරය. ඔයාලට වැදගත් මේවා. මම කිව්වේ අනාගතයේදී ඔයාලා අපි ඔයාලා එක්කෙනෙක් හරි කර්මාන්තශාලාවක් මොන හරි ආයතනයක් පටන් ගන්න ඕන මෙන්න මේ දේවල් දැනගත යුතුයි. ඔයාලා පළමුව පුතේ ඔයාලා කර්මාන්තශාලාවට අවසර ගන්න අවශ්‍ය වෙනවා. හරි අපි බලමු මෙහෙම මේ අවසර ගැනීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා සරලව. මෙහිදී අදාළ කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ පිඹුරුපත් අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයා හෝ ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයා හෝ කම්කරු කොමසාරිස්වරයා වෙත යොමු කර අනුමැතිය ලබා ගත යුතුය. හරි ඔයාලගේ ගොඩනැගිල්ල ආරක්ෂිත ගොඩනැගිල්ලක්ද කියන එක පළමුව පොතේ එතනදී තහවුරු කරගන්න ඕන සහතික කරගන්න ඕන. විශේෂයෙන් මම කියුවේ ආරක්ෂිත දොරටු එහෙම හරියට තියෙනවද කියලා බලනවා එතනදී. හරි ආරක්ෂිත දොරටු හරියට පිහිටවලා තියෙනවද? හරි. ඒතර මේ සේවක සුරක්ෂිතතාව කොයි ආකාරයට ඒ ගොඩනැගිල්ල තුලදී ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන එක යාලා අනිවාර්යයෙන්ම ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා තමයි ඔයාලට ඒකේ ඔය කියන කර්මාන්තශාලාව ආරම්භ කරන්න දෙනවා නම් දෙන්නේ. ඔන්න මතක තියාගන්න. ඒතර ඔයාලා කර්මාන්තශාලාව පටන් ගන්නකොට ඒ ගොඩනැගිල්ල හදද්දී හරි ඉස්සෙල්ලා ඒක හරියට සැලසුම් කරගන්න අවශ්‍ය වෙනවා.
සේවකයෙකු තමන්ගේ සහ තමා සමග සේවය කරන අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය රැකගත යුතු ආකාරය. හරි? තමන්ගේ සෞඛ්‍ය කොහොමද ආරක්ෂා කරගන්නේ? තමන්ගේ සගයන්ගේ තමන් එක්ක වැඩ කරන සහෘදයන්ගේ ආරක්ෂාව කොහොමද තහවුරු කරගන්නේ කියන එක පිළිබඳව මේ තුලින් පැහැදිලි කිරීමක් කරනවා. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සහ භාවිත කිරීමේදී සේවා යෝජකයා විසින් සේවකයන්ගේ ආරක්ෂාව සැලසිය යුතු ආකාරය. ඒත් සේවා යෝජකයා කියන්නේ මම කිව්වේ ඒතර අයිතිකරු කෙනෙක්. ඒතර මේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී හරි කොහොමද ඒ ආරක්ෂාව හරි අධික ශබ්දයක් නිකුත් කරනවා නම් හරි ඒතර ඒ ආරක්ෂක පැළඳුම් එහෙම දැන් කණ්ඩායම් එහෙම ලබා දීම සිද්ධ කරන්න ඕන. ගොඩනැගිලි සම්බන්ධයෙන් සේවා යෝජකයා කටයුතු කළ යුතු ආකාරය ඒතර අර මුලින්කිනුත් පැහැදිලි කළා. කර්මාන්ත ශාලාව තුළ උෂ්ණත්වයේ කොයි ආකාරයකද වාතාශ්‍රය ආලෝක තත්ත්වය ඊට පස්සේ හදිසි පිටවීමේ දොරටු එක්සිට් ඉමර්ජන්සි එක්සිට් ඩෝර්ස් ටික ඊළඟට ගින්නෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද ඒ ගිනි නිවීමේ උපකරණ ඒවා සවි කරලා තියෙනවද ෆයර් ඇලාර්ම් සවි කරලා තියෙනවද හැම දෙයක්ම ගැන සැලකිලිමත් විය යුතුයි කියන එක මේකෙන් පොතේ තහවුරු කරනවා නැත්නම් මේකෙන් පැහැදිලි කිරීමක් වෙනවා අනතුරක් සිදු වූ විටදී ක්‍රියා කළ යුතු ආකාරය යම් ආකාරයකින් පොතේ ආයතනය තුළ සේවකයෙකුට අනතුරක් සිද්ධ වුණොත් එතනින් එහාට කොහොමද අපි ඒ කටයුතු කිරීම සිද්ධ කරන්න ඕනේ කියන එකත් මේ තුලින් පැහැදිලි කරලා දෙනවා. අනතුරක් සිදු වූ විට එය කර්මාන්ත ශාලාවේ කළමනාකරු විසින් හෝ සේවකයා විසින් දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක වෙත දැනුම් දෙන්න ඕන. හරි? කියන්නේ කළමනාකරු හෝ දැන් කළමනාකාරීත්වය මේක හංගන්න මේක යට ගන්න උත්සාහ කරනවා නම් සේවකයාට පුළුවන් පොතේ ගිහිල්ලා ඒ තමන්ගේ දිස්ත්‍රික්කයට අදාළ කර්මාන්ත ශාලා පරීක්ෂකට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පැමිණිලි කිරීමක් කරන්න. සමහර විට එහෙම වෙන්න පුළුවන්. හරිද? සේවා යෝජකයා නැත්නම් කර්මාන්ත ශාලාවේ හිමිකරු ඒ කල්පනාකාරීත්වය උත්සාහ කරන්න පුළුවන්. මේක යට ගහලා අපි මොන හරි කරමු නේද? පොඩි ජිල් මාට් දාන්න වෙන්න පුළුවන්. හරිද? ඒක තේරෙනවා නම් ජිල් මාට් එකකට එන්නේ කියලා. හරි? Tamanට බලවන්. Taman නම් අනතුරට මුහුණ දුන්නේ. Tamanට බලවන් එතෙන්ට ගිහිල්ලා මෙහෙම මම සේවයේ නිරත වෙලා ඉන්නකොට අනතුරකට ලක් වුනේ වෙන්න මේ ආයතනය කියලා එතන පැහැදිලි කිරීමක් නැත්නම් දැනුවත් කිරීමක් සහ ඒක පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. right. ඊළඟට චලනය වන කොටස් ඇති යන්ත්‍ර සම්බන්ධයෙන් සේවා යෝජකයා ක්‍රියා කළ යුතු ආකාරය. හරි? චලනය වන කප්පි, පට්ටි, හරි දැතිරෝධ මේ වගේ දේවල් තියෙනවා නම් පොතේ ඒවා ආරක්ෂිතව ආවරණය කළ යුතුයි කියන එක අනිවාර්යෙන් මේ පනතේ සඳහන් වෙනවා. අධ්‍යන්තරාදායක යන්ත්‍ර විශේෂයෙන් බොයිලර් ඊට පස්සේ ෆෝක්ලිෆ්ට් වගේ එසවීමේ උපකරණ දොඹකර මේවා හැමෝටම ක්‍රියාත්මක කිරීමේ බලයක් නැහැ මතක තියාගන්න. හරි? ඒ කියන්නේ අපි හැමෝටම ඕනම කෙනෙකුට වාහනයක් පදවන්න බෑනේ. වාහනයක් පදවන්න නම් ඊට අදාළව ඒ වාහන පැදවීමට අවසර පත්‍රයක් නැත්නම් අපි ඩ්‍රයිවිං ලයිසන් එක කියලා කියන්නේ. නේද? ඒ ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එකක් නැති කෙනෙකුට වාහනයක් පාරේ අරගෙන යන්න හැකියාවක් නැහැ. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ අධ්‍යන්තරායදායක යන්ත්‍ර එමෙ හැමෝටම ඔයාලට හිතේ වාහන නෙමෙයි සමහර වාහන විදියට තියෙනවා තියෙනවා. දැන් බොයිලරුවක් ගත්තොත් ඒක වාහනයක් නෙමෙයි. හැබැයි ඒක ක්‍රියා කරන්නත් වෙනම පුද්ගලයෙක් මෙතෙන්ට යොදවන්න අවශ්‍ය වෙනවා. කියන්නේ ඒකට අවසර තියෙන පුද්ගලයෙක් යොදවන්න අවශ්‍ය වෙනවා. සදහා කම්කරු දෙපාර්තමේන්තුවෙන් බලයලත් නිලධාරියෙකු මගින් එම යන්ත්‍ර භාවිතයට සුදුසු බව පරීක්ෂණ වාර්තාවක් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇති කාලය තුල ලබාගත යුතුය. සහ යටින් කියනවා බ්‍රොයිලර් උපස්ථානයක විසින් පමණක් බොයිලරුවක් ක්‍රියාත්මක කළ යුතුය. පැහැදිලිද? අර හත්වෙනි එතන සඳහන් වෙන්නේ අර කියන උපකරණ පොතේ භාවිතයට සුදුසුයි. ඒවා ආරක්ෂිතයි කියන එක තහවුරු කරගන්න ඕන කෙනෙක් ඒවා භාවිත කරන්න කලින්. පැහැදිලිද? ඔන්න ඔය කියන කාරණා ටික අනාවරණ නැත්නම් ආවරණය වෙනවා කියන පොතේ මෙන්න මේ 1942 අංක 45 දරන කම්කරු කර්මාන්ත ශාලා ආඥා පනත මගින්. ඒ කාරණා ටික චුට්ටක් ඔයාලගේ ඔළුවේ සඳහන් කරගන්න සටහන් කරගන්න. right. ඊළඟට එනවා අපි 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනත කියන තැනට. right. මෙම පනතේ ප්‍රධාන අරමුණ වනුයේ යම්කිසි වෘත්තියක යෙදී සිටියදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් හෝ කාලයක් යම් වෘත්තියක නියැලීමෙන් වැළඳුණු අනතුරුදායක රෝගයක් සම්බන්ධයෙන් යම් නිශ්චිත වන්දයක් ගෙවීමට සේවා යෝජකයා වෙත පැවරීම. හරි? ඒ
තමන් සේවය කරන අතරතුර සේවය කරන කාලය තුල තමන් යම් වෘත්තීය අනතුරකට හෝ යම් වෘත්තීය රෝගයකට ගොදුරු වුණොත් ඒ බව තමන්ට සනාථ කරගන්න පුළුවන් නම් හරි ඒ වෙනුවෙන් තමන්ට වන්දියක් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරනවා පොතේ මෙන්න මේ වන්දි ආඥා පනතේ. පැහැදිලිද? right. පනතින් ආවරණය වන ප්‍රධාන කරුණු කියලා දාලා තියෙනවා වන්දි හිමිකරුවන්. අපි බලමු කවුද වන්දි ලබා ගන්න හිමිකාරීත්වය දරන්නේ කියලා. මේක තමයි මේ අවුරුද්දේ බහුවර්ණ පේපර් එකේ අහලා තිබුණේ බලන්න ගිහිල්ලා මෙන්න මේ කැලේ ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ සහ ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරත වන්නන් හැර ඔන්න හොඳට මතක තියාගන්න පුතේ මේ වෘත්තීන් දෙකට මොකද මේ වෘත්තීන් දෙක කොහොමද අනතුරුදායක වෘත්තීන් දෙකක් ඒ වෘත්තීන් දෙකේ සැලදීම සකස් වෙනකොට ඒ ආපදාවලට අදාළව යම් ගෙවීමකුත් මම දන්න තරමින් සිද්ධ වෙනවා ඒ නිසා විශේෂයෙන් මෙයාලට වන්දි ලබා ගැනීමේ හිමිකාරීත්වයක් නැහැ. ඒක මතක තියාගන්න. කවුද? අපේ මේකේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අයටයි ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන අයටයි මේ හිමිකම නැහැ. හොඳින් මතක තියාගන්න. සේවකයා මියගිය අවස්ථාවකදී වෘත්තීය අනතුරකින් හෝ වෘත්තීය රෝගයක් හේතුවෙන් වන්දි හිමිවනුයේ අනතුරටපත් අයගේ යැපෙන්නන්ට පමණි. හරි යැපෙන්නන්ට පමණි. දැන් උදාහරණයක් විදිහට මම අනතුරට ලක් වුණොත් හරි එතකොට මගෙන් යැපෙන අය නැත්නම් වන්දි කාටවත් හිමි වෙන්නේ නැහැ. පැහැදිලිද? මගෙන් යැපෙන අය නැත්නම් කාටවත් වන්දි හිමි වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපේ රංජන රාමනායක මහත්තයා මොන හරි අනතුරක් වුණොත් නේද? වන්දි හිමි වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා තනිකර ඉන්නෝනේ. හරි. ඒ වගේ හරි හැබැයි මම විවාහ වෙලා ඉන්න කාලෙක මට යම් අනතුරක් වුණොත් මම සේවය කරන අතරතුර හෝ මම අර කලින් වලට පැහැදිලි කළ විදිහට මම සේවයට යන අතරතුර හෝ නැවත සේවයෙන් එන අතරතුර එතකොට ඔන්න බිරිඳට අයිතිය ලැබෙනවා මොකද බිරිඳ එතකොට යැපෙන්න යටතට තමයි වැටෙන්නේ බිරිඳ නැත්තම් දරුවෝ ඉන්නවා කියලා හිතන බිරිඳ මාව දාලා ගියා කියලා හිතන දරුවෝ විතරයි ඉන්නේ එතකොට දරුවන්ට තමයි හිමි වෙන්නේ. පැහැදිලිද? right ඒ වගේ. හැබැයි දරුවන්ට වයස අවුරුදු 18 ඉක්මුවට පස්සේ ඒ අයිතිය නැති වෙනවා. ඒකත් මම විතර යැපෙන්න ගන්න විදියට සලකන්නේ නැහැ. ඊළඟට වන්දි ලබා දීමට සේවා යෝජකයා බැඳි නොමැති අවස්ථා තියෙනවා. මෙන්න මේවා. මොනවද? අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව. හරි. ෂොට් එකක් දාලා හිටපු අවස්ථාවක නම් අනතුර වෙලා තියෙන්නේ. ඒක තහවුරු වුණොත් වෛද්‍ය පරීක්ෂණයකින් වන්දි ලබා ගැනීමේ අයිතිය නැහැ. මතක තියාගන්න. හරි ඔකට උදාහරණයක්ත් තියෙනවා මට ආරංචි වුණ දෙයක් පහුගිය දවසක ආනමඩුව පොලිස් ස්ථානයේ හරි මේක මේ වන්දි වලට ලොකු සම්බන්ධයක් නැහැ මොකද පොලිසියට කොහොමද වන්දි හිමි වෙන්නේ නැහැ නමුත් එයාලට ඔය අනිකුත් ඒ පෙන්ෂන් නම නම් ඒවා හිමි වෙනවානේ පසු විශේෂ වන්දියක් හිමි නොවුණා. ඒකට මේ පොලිස් ස්ථානයේ මම හිතා රථ වාහනාංශයේ ස්ථානාධිපති රියානතුරකින් මිය යනවා. හරි රියානතුර වෙන්නේ ඔය ආනමඩුව ටවුන් එකේ මැද්ද තියෙන ලොකු උරුලෝසු කණුවක්. ටවුන් එක මැද්දේ රවුන්ඩ් බවුන්ඩ් එකේ තියෙන්නේ. ඉතින් ඕකේ ඇවිල්ලා කාර් එකේ වැදිලා හැප්පෙනවා තවත් එක්කෙනෙක් එක්ක. ඉතින් කිව්වේ නම් නිවුස් වලට එහෙම නම් කිව්වේ හොර හරක් අරන් යන ලොරියක් පස්සේ පන්නන්න ගිහිල්ලා වාහනේ පාලනය කරගන්න බැරිව අනතුරට ලක් වුණා කියලා. නමුත් ආනමඩුවෙන් එහෙම මම ඔයට උත්සාහන්න ගිහපුවාම ඒ තැන් වල අය කිව්වේ නම් ඉතින් මෑන් හොඳටම දාන පොරක්. හරි එයා උඹට දාන පොරක් ඉතින් ඔය දාලා යන වෙලාවක හැප්පෙන්නේ නැති කියලා තමයි කියන්නේ. හැබැයි ඒක එළියට දුන්නේ නැහැ. ඒක මම හිතන්නේ වසන් කරන්න ඇති. මොකද එහෙම ඇත්තටම බීමතින් රිය පදවලා නම් හරි සහ ඒ කියන්නේ සේවය අතරතුර බීමතින් රිය පදවලා නම් සමහරට එයාට එයාගේ පෙන්ෂන් එක පවා අහිමි වෙන්න පුළුවන්. සේවය කරන අතරතුර හරි සේවයෙන් බැහැර වුණාට පස්සේ ඒකට බලපෑමක් ඇති වෙන්නේ හරි සේවා හරි සේවය කරන උදාහරණයක් විදිහට අපිට තියෙනවා ගොඩක් ඒ වගේ ප්‍රශ්න. දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා
ඉස්කෝලේ අස්සන කරලා ප්‍රින්සිපල්ට හොරෙන් ටවුන් එකේ වැඩකට යනවා. හිතන්න ටවුන් එකේ වැඩකට යනකොට ටවුන් එකේදී කරදරයක් වෙලා අනතුරක් වෙනවා. හරි. සමහරට මරණයටපත් වුණා කියලා හිතන්නකෝ. එතකොට ප්‍රින්සිපල්ව දැනුවත් කරලා නැත්නම් සහ ප්‍රින්සිපලුත් Taman එක්ක එච්චර ඇයි හොඳයියක් නැති පොඩ්ඩක් අගේන්ස්ට් එකට ඉන්න ප්‍රින්සිපල් කෙනෙක් නම් ප්‍රින්සිපල්ට පුළුවන් මාව දැනුවත් කරලා නෙමෙයි ගියේ කියලා පැහැදිලිව කියන්නේ. එහෙම වුණොත් පතේ එයාට පෙන්ෂන් එක පවා අහිමි වෙනවා. හරිද? පෙන්ෂන් එක පවා අහිමි වෙනවා. ප්‍රින්සිපල් හොඳයි නම් ටස් ගාලා ඔය ලොග් පොත කියලා එකක් දෙනවා. ඒකේ ලොග් එකක් මොනවාරි ගහයි මම මෙන්න මේ වැඩේට යවුවේ කියලා සිද්ධිය ආරංචි වුණ ගමන්. එහෙම වුණොත් ගැටලුවක් නෑ. එහෙම නොවුනොත් පෙන්ෂන් එකක් නැති වෙනවා. මතක තියාගන්න. ඒ වගේම අර වන්දි ඒ කිසිවක් ඔය කියන අවස්ථාවෙත් ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. රයිට්. ඊළඟ දෙවෙනි එක සේවා යෝජකයාගේ නියෝගවලට පටහැනිව ක්‍රියා කිරීම. සේවා යෝජකයාගේ නියෝගවලට පටහැනිව. උදාහරණයක් විදිහට මම සේවකයෙක් කියලා හිතන්න. මට අයිති නැති තැනක ගිහිල්ලා මම වැඩ කරනවා. මට අයිති නැති උපකරණයක් මම ක්‍රියාත්මක කරන්න යනවා. හරි. මට කිසිම අයිතියක් නැහැ එතෙන්ට යන්න. අන්න මම වැරද්දක් කරන්නේ. එහෙම වුණොත් මට වන්දි නොලැබෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මම උඩක වැඩ කරනවා. මට දීලා තියෙන ආරක්ෂිත ඒ පටි එහෙම දීලා තියෙන මම මුකුත් දාගන්න නැතුව පොර වගේ උඩට වෙලා වැඩ කරනවා. බිමට වැටිලා අනතුරකට වෙනවා. එතකොට අනාථ වුණොත් මම මේ ආරක්ෂිත පැලඳුම් නොපැලඳ තමයි එතන වැඩ කළේ කියලා. එයාගේ නියෝග වලට පටහැනිව වැඩ කළේ කියලා. එතකොට වන්දි ලැබෙන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලි නේද? ඊට පස්සේ ආරක්ෂක විධිවිධාන වලට ඒක ඔය උදාහරණ වල ඒකත් කියුණ ඇත්තටම ආරක්ෂක විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කිරීම. right. ඊළඟට තුන්වෙනි කාරණය මේකෙන් ආවරණය වන මේවා හොඳට මතක තියාගන්න ගොඩක් වැදගත්. හරිද? දැන් මේ අවුරුද්දේ වන්දි හිමිකාරීත්වයේ නැති අය ඇහුවනම් මේ ඔයාලගේ අවුරුද්දේ අහන්න පුළුවන් විහුගත එක එහෙම මේ සේවකයන්ට වන්දි ලබා ගැනීම අහිමි වන අවස්ථා තුනක්. ඒකට එක ඔන්න බීමත්ව සිටි. හරි? වෘත්ති අතරතුර, සේවය අතරතුර බීමත්ව සිටි. ඊළඟට සේවා යෝජකයාගේ නියෝග වලට පටහැනිව ක්‍රියාත්මක වේ. ක්‍රියා කිරීම. ඊළඟට ආරක්ෂක විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කර තිබේ. ඔය අවස්ථා තුනේදී වන්දියක් හිමි වෙන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලි නේද? right. ඊළඟ වන්දි ලබා ගැනීමට සේවකයාට අයිතියක් ඇති අවස්ථා රැකියාව නිසා යයි ඔප්පු කළ හැකි රෝග වෘත්තීය රෝග වැළඳ ගන්න. අනතුරක් හෝ රෝගයක් වුණොත් ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේක සිද්ධ වුණේ මම රැකියාව කරන අතරතුර කියන එක. right. ඊළඟ වන්දි ලබා ගන්න ආකාරය චුට්ට බලන්න එක රැකියාව හේතුවෙන් වැඩ කරන දින 3කට වැඩියෙන් අහිමි වන අනතුරක් සිදු වූ විට ඒ සඳහා අදාළ වන්දි ලබා ගැනීම සේවා යෝජකයාගේ වගකීම. කොච්චරක්ද හයිලයිට් කරගන්න බහුවර්ණ පේපර් එකේ අහන්න පුළුවන් පොතේ වැඩ කරන දින 3ක් වලට අහිමි වෙනවා නම් හරි ඔය මේ අනතුර නිසා වැඩ කරන දින 3ක් අහිමි වෙනවා නම් ඊට වඩා දුනොත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දින 3කට වඩා නම් අහිමි වෙන්නේ. කියන්නේ චූටි කැපුමක් වෙලා මාලා දවස් සක් දෙකක් හොස්පිටල් එකේ ඉඳලා නැවත ඩිස්චාර්ජ් වෙලා හපවු දෙවෙනි දවසේ වගේ ඔයාලා සේවයට වාර්තා කරනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක ගැටලුවක් නේ. හැබැයි ඔයාලට දින 3කට වඩා අහිමි වෙනවා නම් ඔයා වැඩ කරන දින ගණනෙන් දින 3කට වඩා අහිමි වෙනවා නම් ඔයාට අයිතියක් තියෙනවා වන්දිය සඳහා ඉල්ලුම් කරන්න. දින 3යි හොඳට මතක තියාගන්න. දින 3ට වැඩිය. ඊළඟ වෘත්තීය අනතුරක් හෝ රෝගයක් බවට වෛද්‍ය සහතිකයක් ලබන. පළවෙනි එක අපි වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා එයාගෙන් සහතිකයක් ගන්න ඕන මට වෘත්තීය අනතුරක් හෝ රෝගයක් ඇති වුණා කියන එක. ඊට අනතුරක් සම්බන්ධයෙන් සේවා දායකයා. මෙතන සේවා දායකයා කියන්නේ වන්දි කොමසාරිස්වරයා. ඒතර සේවා යෝජකයා කියන්නේ කර්මාන්ත ශාලාවේ අයිතිකරු හෝ කළමනාකාරීත්වය. සේවා යෝජකයා. හරි සේවා දායකයා කියලා කියන්නේ වන්දි කොමසාරිස්වරයා. සේවකයා එතන පාර්ශව තුනක් ඉන්නවා. හරිද? දැනුවත් කිරීම. හරි. එතකොට වන්දි කොමසාරිස්වරයා හෝ ඒ අපි කිව්වේ කලින් කොහොමද කිව්වේ? ඒ දිස්ත්‍රික්කයේ ඉන්න
ඒ අදාළ කර්මාන්තශාලා ඉංජිනේරුවරයා හරි කවුරු හරි ඒ අපි දැනුවත් කිරීම. ඒ කියන්නේ මේ වන්දි කොමසාරිස්වරයා යටතේ ඉන්න කෙනෙක්ව දැනුවත් කිරීම කරන්න ඕන. සේවා යෝජකයා වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම. මං කියන්නේ මේක මෙයා ඒ වන්දියක් ගෙවීම පැහැර හැරීමක් වගේ කරන්න යනවනේ. හරි. අපිට පුළුවන් වතේ ඊට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න වන්දි කොමසාරිස්වරයාට පැමිණිල්ලක් නිකුත් කරන්න. කොහොම මතක තියාගන්න දැන් මේව පැමිණිල්ලක් දැම්මට පස්සේ නඩු කියන්න වේවි. ආයතනයත් සමග නඩු කියන්න වෙනවා. හරි බය වෙන්න එපා. ඒ නඩු කියන්න අවශ්‍ය පහසුකම් කම්කරු දෙපාර්තමේන්තුවෙන් සපයලා දෙන ඒ නීතිඥවරු එහෙම අපිට පහසුකම් නැතේ නීතිඥවරුන්ගේ පහසුකම් එහෙමත් ඒ කම්කරු දෙපාර්තමේන්තුවෙන් සපයලා දෙනවා. ඒක නිසා ලොකු ගැටලුවක් නෑ. ඔය ලෝක කම්කරු දිනේට එහෙම පොඩ්ඩක් ටීවී කියන වැඩසටහන් එහෙම හොඳට බලන්නකො. දැන් ටික කාලෙකින් එනවනේ මේ පළවෙනිදටනේ. ඒතර මේ පළවෙනිදට සමහර ඔය ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්, ටීවී ප්‍රෝග්‍රෑම් යනවා. පොඩි ටෙලි ඩ්‍රාමා එහෙමත් හදලා පෙන්නනවා. ඒතර ඒ වගේ ඒ කතාව තුලින් බොහෝ දුරට කියවෙන්නේ ඒ අනතුරක් වුණාට පස්සේ සේවා යෝජකයා පැහැර හැරීමක් කළ කොහොමද ඒ රජයේ මැදිහත් වීමෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පස්සේ අපි වන්දියක් ලබා ගන්න කියන එක. බලන්න මේ පළවෙනි වරිහාට ඒ වගේ වැඩසටහන් යාවි. නෑ මේ පනත පොතේ හැමෝටම අදාළයි. රජයේ විතරක් කියලා එකක් නෑ. හරි? රජයේ කියලා නෑ. ඕනම කෙනෙකුට අදාළයි. හරි? ඕනම ආයතනයක වැඩ කරන කෙනෙකුට මේක අදාළ වෙනවා. මතක තියාගන්න. රජයේම වෙන්න ඕනේ නෑ. හරි? එතනදී චූටි ප්‍රශ්න එන්න පුළුවන්. ස්ථිර සේවකයෙක් නොවුනොත් වගේ හරි ස්ථිර සේවකයෙක් නොවුනොත් සහ දැන් ඔය ස්ථිර සේවකයෙකුටත් වඩා මෙහෙමයි දැන් අපි සාමාන්‍ය එකම ආයතනයක පෞද්ගලික ආයතනයක වැඩ කරන අපිට පෙන්ෂන් එකක් ලැබෙන්නේ නැහැ නේද? ඔයාලා දන්නවනේ. එතන තියෙන ETF VPF කතන්දරයක් නේ. හරි. එතකොට අනිවාර්යෙන් අපි මාස 6කට වඩා යම් ආයතනයක වැඩ කරනවා නම් ඒ සේවා යෝජකයා බැඳිලා ඉන්නවා අපිට අපේ ETF PPF කපන්න. එතන අපේ ප්‍රතිශතයකුයි සේවා යෝජකයාගේ පැත්තෙන් ප්‍රතිශතයක විදිහට එනවා. මට ප්‍රතිශත නම් හරියටම දැන් මතක නැහැ. අපි CIC එකේදීත් අපිට ඒ විදිහට නෙදෙමුනේ. හරි. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අන්න ඒ වගේ තැනකදී හරි අපිට ඔප්පු කරගන්න බැරි වෙනවා අපි ආදාළ ආයතනේ සේවය කරපු කෙනෙක් කියන එක. හරි. ඒක නිසා යම් කෙනෙක් යම් ආයතනයක පෞද්ගලික ආයතනයක මාස 6ට වඩා ඒ කියන්නේ ස්ථිර නොවුන සේවකයෙක් වුණත් හරි මාස 6ට වඩා වැඩ කරනවා නම් හරිද? ඔයාලට අයිතියක් තියෙනවා ETF PPF ලබා ගන්න. නැත්නම් ඔයාලගේ කපන්න සහ ඒ නැත්නම් ඒ අරමුදලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න. පැහැදිලිද? එතනින් ඔයාලට සනාථ කරන්න පුළුවන් වෙනවා ඔයාලගේ ආයතනේ වැඩ කළා කියන එක. හරිද? right. එතන පෞද්ගලික රජය කියලා වෙනසක් නැහැ. දෙකොල්ලොන්ටම අයිතිය තියෙනවා. හරි. එතන ඔන්න ඔය ටික තමයි එතන තියෙන්නේ. එහෙනම් මේ 52 ඔන්න මතක තියාගන්න. ඊළඟට පුතේ අපිට තියෙනවා තව මාතෘකාවක් වෘත්තීය සුරක්ෂිතතාව අපි පහමාරනේ 3:05 right. වෘත්තීය සුරක්ෂිතතාව සෞඛ්‍ය හා සුබ සාධනය සම්බන්ධයෙන් නැති ප්‍රමිති. මම කියන්නේ අපි අවසාන වශයෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රමිති ගැන කතා කිරීමක් වෙනවා කියලා. අතර වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සඳහා නීති පමණ ප්‍රමාණවත් නැහැ. අවසානයේ අපි කියන නීති විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිද? ඒතර මේකට සේවා ස්ථානය ආපදා වලින් තොරව පවත්වා ගැනීමද වැදගත් වේ කියලා කියනවා. මේ සඳහා වැඩබිම තුල පවත්වාගත යුතු ජාත්‍යන්තර සම්මත කරන ඒවා ප්‍රමිතිය. පැහැදිලිද? ඒතර මේ නීති වලින්ම විතරක් අපිට මේ දේ නැවත කරන්න බෑ කියනවා. ඒ සඳහා අපි ආයතනය තුල පොතේ ඒ
ආපදා අවම වන විදියට ඒ පරිසරය සකස් කරගන්න ඕන. එහෙම ආයතනය ආපදා අවම වන විදියට සකස් කරගන්නකොට ඒක අපි ප්‍රමිති කිරීමක් හරි කරනවා. හරි ඒ සඳහා ප්‍රමිති ලබා දීම සිද්ධ වෙනවා. එවැනි ප්‍රමිති තුනක් මෙතන අපි කතා කරනවා. එකක් තමයි ISO 9000 කියන ප්‍රමිතිය. අනිත් එකට අපි කියනවා ISO 14000. මේ 9000යි 14000යි දරුවනේ ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේට කලින් ආහාර පාඩමේදී. අපිට විශේෂයෙන් බලන්න තියෙන්නේ මේ උෂස් කියන එක උෂස් 18001 කියලා අපි එකට කියනවා. පැහැදිලිද? එතකොට ISO 9000 බලන්න ආයතනය තුළ මනා තත්ත්ව කළමනාකරන පද්ධතියක් පවත්වාගෙන ඇති බවට ලැබෙන තත්ත්ව සහතිකය කියලා අපි කියනවා. හරි. මනා තත්ත්ව කළමනාකරන පද්ධතිය ආයතනය තුළ පවත්වාගෙන තියෙනවා නම් අපි ඒක සහතික කරනවා මේ ISO 9000 කියන ප්‍රමිති සහතිකය. නිෂ්පාදන ආයතනය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය මනා කළමනාකාරීත්වයකින් යුතුව සිදු කරගෙන යාමෙන් අනතුරු අවම කරගත හැකිය. හරි. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය අපි හරියට හරි මේ වැරදි විදියට කළමනාකරණය කරගත්තොත් අපිට මේ ආපදා වළක්වා ගන්න පුළුවන් කියන එක තමයි එතන කියන්නේ. ඊළඟට ISO 14000 වල ඉගෙනගෙන තියෙනවා ආයතනය තුල ඉන් පිටත පරිසරයක් ප්‍රති අපි නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නකොට ඒ බව සනාථ කරනවා මේ ISO 14000 තුලින්. බලන්න මෙම ප්‍රමිතිකරණ පෙළමකින් නිෂ්පාදන හෝ සේවා ආයතනයක් ඉන් පිටත පරිසරය මනාව පවත්වා ගැනීමට කටයුතු කරයි. හරි. මේ නිසා එවැනි පරිසරයක් තුළ සේවය වෙන්න ඕන. සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යන අතර වෘත්තීය රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩකඩද අඩු කරයි කියලා අපි කියනවා. හරි. පැහැදිලිද? දැන් අපි උදාහරණයකට ආයතනයේ පිටත තියෙන ඒ වතුර එකතු වෙන තැන් ටික අයින් කරනවා. එතකොට ආයතනයේ සේවය කරන අයට ඩෙන්ගු වගේ රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා. පැහැදිලි ඒ වගේ. ඊළඟට උෂස් 18001 මේක අපි දිග නම ගත්තොත් occupational health and safety assessment series කියලා කියනවා. හරි. occupational health and safety assessment series කියනවා. ඒක තමයි කෙටියෙන් දාලා තියෙන්නේ. right. ඒතර වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා අදාළ ප්‍රමිතිකරණ ක්‍රියාවලී පවත්වාගෙන යන බවට නිකුත් කරන ප්‍රමිති සහතිකයයි. හරි. මේක විශේෂයෙන්ම මේ වෘත්තීය සුරක්ෂිතතාව සඳහාම සකස් වන ප්‍රමිතියක්. අනිත් එක පොදු ප්‍රමිති දෙකක් වගේ යන්නේ. මේ කියන ප්‍රමිතිය වෘත්තීය ආරක්ෂාවටම සකස් වන ප්‍රමිතියක් කියලා අපි කියනවා. ඒතර ඒ ආයතනයේ තුල ප්‍රති ඒ වෘත්තීය ආපදා අවම කරගන්න විදිහට ඒ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු වෙන විදිහට ඒ තත්ත්ව පවත්වාගෙන තියෙනවා නම් ඒ බව සනාථ කරනවා මේ කියන උෂස් 18001 කියන එක. මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිතිය. හොඳට මතක තියාගන්න. අර දෙකත් ජාත්‍යන්තර ප්‍රමිති තමයි. මේක විශේෂයෙන් මේ වෘත්තීය සුරක්ෂිතතාවත් එක්ක සම්බන්ධව තියෙන ජාත්‍යන්තර ප්‍රමිතිය කියලා කියනවා. හරිද? එතකොට දැන් ලෝකයේ වෙන රටකින් අපි අපේ රටේ ආයතනයකට සේවකයෙක් අරගෙන යන සමහරට ඒ රටේ අපි මෑන් පවර් එක එහෙම නේද කියන්නේ? මෑන් පවර් කියලානේ කියන්නේ. ඒ කියන්නේ සේවකයෝම දෙන ආයතන තියෙනවානේ. හරි. ඒ රටවල් වලින් බලන්න පුළුවන් අපේ රටේ ඔය කියන ආයතනයේ උෂස් 18001 කියන ප්‍රමිති සහතිකය ලබාගත් එකක්ද? එහෙම ලබාගත්තේ නැත්නම් ඒ රටෙන් සේවකයෝ අපේ රටට එවන්නේ නැහැ. ඇයි ඒ ආයතනයේ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ උඩ සහතිකයක් නැහැ. අපේ රටේ යවනකොට මම දන්නේ නැහැ එච්චර දෙයක් හොයලා බලනවද කියලා. හරිද? අපේ රටේම සමහර සේවකයෝ යවනකොට හරි. හරිනම් අපි බලන්න ඕන ඒ යන වැඩ කරන්න යන ආයතනය. මෙහෙම අපේ රටේ යනකොට සමහරවිට වැඩ කරන්නේ මොන ආයතනද කියලා දන්නේ නැහැ. ගියාට පස්සේ නේ තමයි රැකියාව හොයාගන්න. හරි. ඒතමුකෝ එහෙම මොකක් හරි නිසි ක්‍රමවේදයකට යන අවස්ථාවක් තියෙනවා. ඒතර අපි බලන්න ඕනම ඒ අදාළ විදේශ රටේ තියෙන ආයතනයේ මේ කියන ප්‍රමිති සහතිකය අරගෙන තියනවාද? එහෙම අරගෙන තියනවා නම් අපිට සහතිකයක් ලැබෙනවා. අපිට තහවුරු කිරීමක් ලැබෙනවා. අපේ මේ යන අපේ ශ්‍රී ලාංකිකයට ඒ ආයතනය තුළදී අනතුරක් කරදරයක් වෙන්න තියෙන හැකියාව අවමයි. නැත්නම් වෘත්තීය අනතුරක් වෙන්න තියෙන හැකියාව අවමයි කියන්නේ. පැහැදිලිද? right. මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිති සහතිකයක් වන අතර එම නිසා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම වැඩි වෙනවා. හරි. මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි මොනවා හරි අපේ රටේ නිෂ්පාදනයක් කරනවා කියලා හිතන්න. හරි. අපේ රටේ මේ කරන නිෂ්පාදනය අපි වෙන රටවලට අලෙවි කරන්න යනකොට අපනයනය කරන්න යනකොට සමහර විට ඒ රටවල් බලනවා
අපි ඔය කියන කර්මාන්ත ශාලාවට මේ ප්‍රමිති තියනවාද? ඒවා බලනවා. හරිද? ඔයාලා හිතයි ඉතින් අපි කොහොම හැදුවත් උන්ට මොකද කියලා නෑ පුතේ ඉතින්. හරි? ඒ සමහරට ඒ රටවල් ඒ හැම දෙයක්ම හරි හොඳින් හොයා බැලීම කරනවා. අපි අපේ පැත්තෙන් හිතනකොට සමහරට හිතේවි අපිට එච්චර දේවල් අවශ්‍ය නැහැ. අපිට ඔච්චර දේවල් වැදගත් වෙන්නේ කියලා. නමුත් ලෝකේ සමහර රටවල් ඒවා බලනවා. දැන් හොඳ උදාහරණයක් මේකට අදාළ නෑ. දැන් යුරෝපා සංගමේ අපේ මත්ස්‍ය අසුණු මිලදී ගැනීම තහනම් කරනවනේ යුරෝපා සංගමයේ මගින්. ඇයි උන් කියනවා අපි මාළු අල්ලන විදිය වැරදි කියලා. ඉතින් උන්ට මොකද අපි කොහොම මාළු ඇල්ලුවා? උන්ට ඕනේ මාළු ටිකනේ. නෑ. එතකොට ඒවා තියෙන අපතේ. හරි. මේ සාගරයේ මත්ස්‍යස් වෙන්නේ තිරසාර භාවයේ පවත්වා ගන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා. හරි? සාගරයේ මත්ස්‍ය සම්පදේ තිරසාර භාවයේ පවත්වා ගන්න. ඒත් අපි වැරදි ක්‍රම වලින් මත්ස්‍ය අසුන නෙලනකොට ඒ තිරසාර භාවයට බාධාවක්. ඒතකොට යාලා තීරණය කරනවා අපි ඔයාලගෙන් ගන්න නෑ. ඔයාලා වැරදි ක්‍රම වලින් මාළු අල්ලන්නේ. වහාම ඔයාලගේ ඒක නවත්තා ගන්න. එදාට අපි ඔයාලගේ මාළු අස්සන්න ගන්නවා. එහෙම තියෙනවා. හරිද? ඒ වගේම අපේ ආයතනය තුළ අපි නිසි සේවකයන්ට නිසි ආරක්ෂාවක් සපයලා දෙන්නේ නැතිව ඔය කියන ප්‍රමිති සහතික නැතිව සේවකයෝ යොදවලා අපි නිෂ්පාදනයක් කළොත් ඒ නිෂ්පාදනයට පිළිගැනීමක් ලෝක වෙළඳපොළේදී නැති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? right. අදාළ ශේෂ්ත්‍රයට අනුව සකස් කරන ලද ජාත්‍යන්තර පිළිගත් නිර්ණායකයන් ඔස්සේ ඒ සඳහා බලයලත් ආයතනයක්. දැන් මේකෙත් ශ්‍රී ලංකාවේ බලය හිමි වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මතක තියාගන්න. හරි? මේක ලෝකයේ එක් රටවල් එක රාශී වෙලානේ මේක හදාගන්න. එතකොට මේ ප්‍රමිති නිර්ණායකයන් හදන්නේ. හරි? ඒතර ඒක නියෝජනය කරන්නේ ලංකාවෙන් නියෝජනය කරන්න පොතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. දැන් ISO එක නියෝජනය වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් තමයි. මගින් සිදු කරන විගණනයකින් පසුව මෙම ප්‍රමිතිකරණ සහතිකය ලබා ගත හැකියි. ඒතකොට අපේ ලංකාවේ ආයතනයකට ඔය උෂස් 10000 ගන්න නම් ඒත් අපි යන්න ඕනේ කොහාටද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට තමයි යන්න අවශ්‍ය වෙන්නේ. හරි? එතනින් තමයි ලබා දීම සිදු වෙන්නේ. ඊට පස්සේ තත්ත්ව සහතික ලබා ගැනීමේ වැදගත්කම කියලා මාතෘකාවක් දීලා තියෙනවා පොතේ. තත්ත්ව සහතික මගින් අදාළ ආයතනයේ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වේ කියලා කියනවා. හරි? දැන් කතා කරගෙන ආපු දේවල් වල උගනේ කිව්වනේ අපි ජාත්‍යන්තර අපේ ආයතනයේට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබෙනවා අපි ඔය කියන තත්ත්ව කළමනාකරණ පද්ධති පවත්වා ගැනීම තුළින්. භාණ්ඩ හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ එල්ලුම වැඩි වෙනවා. ඒ ටික මම දැන් කියලා තියෙන්නේ. වෙළඳපොළ තුළ ඉහළ ආදායම් ලැබීමට හේතු වෙනවා. මොකද ඉල්ලුම වැඩි නම් අපිට වැඩි ආදායමකට යන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයන් දවා ගැනීමට අවස්ථාවක්. එකක් කියවනේ පිට රටකින් අපි ශ්‍රමිකයෝ ගෙනල්ලා මේ සේවය යොදවනවා නම් එයාලා බලනවා අපේ ආයතනය තුළ ඔය කියන ප්‍රමිති සහතික පොතේ ක්‍රියාත්මක වෙනවද කියන එක. ඒ හතරම මම කලින්ම පැහැදිලි කරලා තිබුණේ. හරි. අවසාන මාතෘකාව පාඩමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය. අපි ඉංග්‍රීසියෙන් කියනවා International Labour Organization කෙටියෙන් කියනවා ILO කියලා. ඒ රටවල වැඩ කරන ජනතාවගේ සේවා තත්ත්වය සහ අයිතීන් උසස් කරලීම සඳහා රටවල් බොහොමයක් එක්ව සාදාගත් සංවිධාන ව්‍යුහයක්. ඒතර මේක හැදෙන්නේ අර UN එක වගේ තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ තමයි. හරිද? ඒ රටවල් එකතු වෙලා නේ. ඒතර එක රටක් තමයි එක සමාජිකයෙක් වෙන්නේ. එකතු වෙලා හදාගත්ත සංවිධානාත්මක ව්‍යුහයක් තමයි කම්කරු සංවිධානය කියලා කියන්නේ. right. එතකොට මේ කම්කරු සංවිධානයේ මූලික පරමාර්ථය වෙන්නේ පොතේ වැඩ කරන ජනතාවගේ ඒ රටවල් වල වැඩ කරන ජනතාවගේ සේවා තත්ත්වය සහ අයිතිය. හරි. ඒකනේ අර වෙනම දවසක් එහෙම දීලා නේද? මේ දිනේ ලෝක කම්කරු දිනය කියලා දවසක් දාලා නේද? එදාට කම්කරු අයිතිය උදෙසා පෙළපාලියනවා. ගොඩක් කතන්දර තියෙනවන්නේ. right. මේ මගින් විවිධ වෘත්තීන්ගේ තත්වය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පවත්වා ගැනීම පිළිබඳවත් අවධානය යොමු කරමින් විවිධ ප්‍රමිති හඳුන්වා දෙනු ලබන අතර ඒ සඳහා විවිධ ආධාරද ලබා දෙනවා. හරි. මේ ILO එක මගිනුත් විවිධ ප්‍රමිතීන් හඳුන්වා දීමත් ඒ රටවල් වල පොතේ මේ වෘත්තීය සුරක්ෂිතතාව පවත්වාගෙන යන්න ආධාර ලබා දීමත් ඒ කියන්නේ සමාජික රටවල් වලට ආධාර ලබා දීමත් මේ හරහා සිද්ධ වෙනවා කියලා කියනවා. එහිදී සමාජික රටවල් එම සම්මුති වලට එකඟව නැත්නම් එකඟත්වය පළ කරයි. ඒතර මොන හරි පොදු
සම්මුති ටිකකට එනවනේ. ඒ සම්මුති වලට එකඟව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අපි ශ්‍රී ලංකාවත් පැත්තේ ILO එකේ සමාජික රටක් එකක් මතක තියාගන්න. යම් රටක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජිකත්වයේ දැරීම එම රට තුළ සේවක සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පවත්වා ගන්නා බවට යම් විශ්වාසනීය සහතිකයක් සපයනවා. ඔනතනමුත් අපිට යම් තහවුරුවක් ලැබෙනවා. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජික රටක් විදිහට ලෝකයේ වෙන රටක සේවකයන්ට ඇවිල්ලා මෙහි සේවය කරන්න. එතකොට ඒ විශ්වාසනීයත්වය, ඒ ආරක්ෂාකාරී බව තහවුරු කිරීමක් සිද්ධ වෙනවා කියන එක තමයි එතන කියන්නේ. විශේෂයෙන් විදේශ රැකියාව තෝරා ගැනීමේදී මේ පිළිබඳව විමසිලිමත් වීම ප්‍රයෝජනවත්. හරි. අපි විදේශ අපි වෙන කොහේ රටකට රැකියාවකට යනවා නම් අපි බලන්න ඕනේ මේ ආල්ලා කම්කරු සංවිධානයේ සමාජිකත්වයේ අරගෙනද තියෙන්නේ. හරි. එහෙම නැහැ කියලා කියන්නේ එයාලා මේ සම්මුති වලට එකගව කටයුතු කරන්නේ නැහැ කියන එකනේ පුතේ. නේද? එයාලා මේ සම්මුති වලට එකගව කටයුතු කරන්නේ නැහැ කියන එක තමයි එකෙන් කියවෙන්නේ. එහෙනම් අපි අනාරක්ෂිත තැනකට තමයි අත ගහන්න යන්නේ. පැහැදිලිද? ඒ වගේ. එච්චරයි කියන්නේ. හරි අවසාන ටිකේ මොකුත් ලියන්න දාලා තිබුණේ මම ඔක්කොම විස්තර ටික ටියුට් එකට දාලා තිබුණේ. මොකද ලේසි කතන්දරයක් වගේ තියෙන්නේ. නැවත වතාවක් ඔයාලා මේ ටික හොඳින් කියවා ගන්න. එතකොට එතනින් පොතේ අපේ 16 වෙනි පාඩම වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පොඩි පාඩමක්. හරි. මට මතක දෙන කාලච්චරය 10ක් විතර වගේ වෙන් කරලා තිබුණේ. 10ක් හෝ 12ක් අපි කොන්න ඉවර කළා. හරි. ඉතින් අපි නැවත ඉරිදා ක්ලාස් එක කරනවා. ඉරිදා 11ටනේ තියෙන්නේ. ඉරිදා ක්ලාස් එකේ අපි උද්‍යාන භෝග විද්‍යාව නැත්නම් භූමි අලංකරණය කියලා අපි කියනවනේ. පාඩමේ අවසාන කොටස භූමි උද්‍යානාංග ස්ථාපිත කිරීම හා නඩත්තු කිරීම කියන කොටස සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. ඒ ටික කරලා ඉවරලා අපි එදාටම වෙලාව තිබුණොත් අපි යාන්ත්‍රීකරණයේ පාඩම පටන් ගමු. ඒකේ මුලින්ම අපිට දෙන ජල එසවීම සම්බන්ධව කතා කරන්න. ජල එසවීම, ඊට පස්සේ ජල සම්පාදනය, බිම් සැකසීම, ඔය විදිහට සාමාන්‍ය සරල මාතෘකා තුනක් අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපි එන්නේ ඔටෝමොබයිල් පැත්තට. එහෙම නැත්නම් දීරෝධ ට්‍රැක්ටරය හා සිවුරෝධ ට්‍රැක්ටරය සම්බන්ධව කතා කරන්න. ඒ යටතේ එන්ජිමක කොටස් ටිකත් එන්ජිම හා සම්බන්ධව පවතින උපපද්ධති ටිකත් සාකච්ඡා කරන්න අපිට තියෙනවා. හරි. ටිකක් දිග පාඩමක්. අපි ඒක එතකොට පටන් අරගෙන කරගෙන යමු. මම එතනින් එහාට අපි සතියේ දවස් දෙකක් කරනවානේ. ඒ දවස් දෙකේම ඒ පාඩම තමයි. පාඩම් දෙකක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනට. එකම පාඩම තමයි දවස් දෙකේම ඉස්සරහට කරගෙන යන්නේ. ඊට පස්සේ අපිට බලවා අලුත් පාඩමකට එන්න. දැන් අපිට සිලබස් එක තුළ දැන් අපි ගත්තොත් 13 වසරට අදාළව පුතේ අපි 12 වෙනි පාඩම කළේ නෑ. එතකොට 12 වෙනි පාඩම තමයි මම කියපු පාඩම යාන්ත්‍රීකරණයේ පාඩම. 13 වෙනි පාඩම කරලා තියෙන්නේ. 14 වෙනි පාඩම කරලා තියෙන්නේ. ඊට පස්සේ 16 වෙනි පාඩම අද ඉවර කළා. 17 වෙනි පාඩම තමයි භූමි අලංකරණය. එතකොට ඒක ඉරිදා ඉවර වෙනවා. හරි. එතකොට 18 19 තියෙන 19 ව්‍යවසායකත්වයේ පාඩම. 18 තියෙන්නේ ජෛව පද්ධති තුළ තිරසාර සංවර්ධනය කියන පාඩම. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම තියෙනවා 15 වෙනි පාඩම. හරි. ප්‍රොනෝයි පාඩම් ටික තමයි ඉතිරිලා තියෙන්නේ. අපේ ටික මේ කාලය තුළ අපිට මොන තරම් කාලය තියෙනවා ඉතිරි වෙලා අපි ඒ කාලය තුළ කරලා අවසන් කරමු. හරිද? රයිට්. එහෙනම් අදට අපි වෙලාව 5:00යි. අපේ ටයිම් එක 5:00ට ඉවර වෙනවා. හරියටම 5:00 වෙනවා. එහෙනම් අදට අපි ක්ලාස් එක ඉවර කරනවා. ඉරිදා අපි නැවත හමු වෙමු. මම අර ක්ලාස් එක පටන් ගන්නදී මුලින්ම කියපු කාරණේ පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉරිදා වෙන්න කලින් ඒ කරන්න. එනකොට අපි ක්ලාස් එක නතර කරමු. හැමෝටම ආයුබෝවන්.